ආයිබෝවන් ජීවිතය සහ පාඩම් පොත යා කරන පන්තියක් නැති අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ අපි හදවත ගැන කතා කරන්න පටන් ගත්තා. එහි දෙවෙනි පියවර තමයි අද විකාශය වන්නේ. අපි හදවත ගැන කතා කරන අතරේ හිත ගැනත් කතා කරනවා. සිතුවිලි ගැන හිතන දේවල් ගැනත් කතා කරනවා. අපි මොළය කියලා අවයවයක් ගැන කතා කරන අතරේ මනස ගැනත් කතා කරනවා. මනස සහ මොළය එකක්ද නැද්ද? මේ ප්‍රශ්න අපි කලින් කතා කරලා තියෙනවා. හිත සහ හදවත එකක්ද නැද්ද කියලා. මේවා අපි කලින් දොරමඩලා එහෙමත් කතා කරලා තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නවලට ගැඹුරු පිළිතුරු දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. බුදුදහමේ ගැඹුරට තියෙනවා හිත කොහෙද තියෙන්නේ කියන එකට ඉතා කදිම පිළිතුරු ලබා දීලා තියෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ. අපි ඒ පැත්තට යන්නේ නැහැ. මේක පාඩමක්. පාඩම් පොතේ තියෙන පාඩමක්, ජීවිතේටම වටින පාඩමක්. මම කැමතියි අපේ ගුරු මණ්ඩලය නැවත හඳුන්වා දෙන්නට කොළඹ ජාතික රෝහලේ හෘද රෝගාංශයේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහත්මයා ආයිබෝවන් පිළිගන්නවා ඉතා ගෞරවයෙන්. අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජනනායක ගුරුතුමාත් ඉතා ගෞරවණීයව පිළිගන්න අතරේ අපි පාඩම් පටන් ගමු. ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මතක ඇති ඔබ සියලු දෙනාටම අපි මේක නවත්තනකොට නැවැත්තුවේ කොතනින්ද? හෘදයේ තියෙන කිරීටක ධමනි, හෘදයේ බිත්තියට රුධිරය සපයන කිරීටක ධමනි පිළිබඳව තමයි පසුගිය වැඩසටහනේදී අපි කතා කරේ. දැන් ඒකමත් මම නැවතත් ආපහු මතක් කරලා ගන්නම්. මෙහෙම මේ කිරීටක ධමනියේ මේ විදිහට අවහිර වීම සිදු වෙනවා. ඒ අවහිර වීම සිදු වෙනකොට ඒ අවහිර වීමට හේතු මොනවද කියන එක පිළිබඳව කලින් වැඩසටහනේ කතා කළා. මම දැන් කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් මෙන්න මෙතන තියෙනවා නම් ඔය අවහිර වීම. අපි හිතුව මෙන්න මෙතන තියෙනවායි කියලා මේ අවහිර වීම. දැන් මේ අවහිර වීම මෙතන තියෙනවා නම් දැන් මේකට මොකද්ද ගන්න විසඳුම? ඒ කියන්නේ අවහිර වීමක් තියෙනවා, අවහිර වීම තියෙන බවත් සොයාගත්තා නම් මං හිතන්නේ ඒ අවහිර වීමක් තියනවාද කියලා සොයා ගැනීම සඳහාත් වෙනම පරීක්ෂණයක් තියෙනවා. ඒකෙදි යම්කිසි ඩයි වර්ගයක් ඇතුල් කරලා ඉවරලා මේ අවහිර වීම තියෙන තැන හඳුනා ගන්නවා. එතකොට එහෙම හඳුනාගත්තට පස්සේ මේ සඳහා මොනවද කරන්න පුළුවන් ප්‍රතිකාර සහ ඒ ප්‍රතිකාරයේදී මොකද්ද කෙරෙන්නේ කියන එක. මං හිතන්නේ මේ වැඩසටහන අසන නරඹන ඔබ අතරේ සමහර වැඩිහිටිය අය ඉන්න පුළුවන් මේ தത്വෙට ලක් වෙලා මේ ප්‍රතිකාර කරපු අය. ඒ කියන්නේ විශේෂයෙන් සර්ජරි එකක් නැත්නම් ශල්‍ය කර්මයකට ලක් කරපු අය. ඉතින් එතෙන්දී ඔබට දැන් පේන්න තියෙනවා මේ මෙතන තියෙනවා අස්තියක්. මේ මම මෙහෙම ඇඳලා පෙන්නන්නම්. ඒ අස්තිය මෙන්න මේ විදිහට තියෙන අස්තියක්. ඒක ඔන්නෝම මේ විදිහට මෙන්න මේ අස්තියට තමයි මෙන්න මෙහෙම දෙපැත්තෙන් එන මේ කොලබෝන් දෙක සම්බන්ධ වෙන්නේ. මේ දෙපැත්තේ තියෙන කොලබෝන් දෙක සම්බන්ධ වෙන්නේ. එතනින් පටන් ගන්න පල්ලහැට යනවා. නැත්තම් මේකට කියන්නේ ස්ටර්නම් එක. එහෙම නැත්තම් අපි කියනවා උරෝස්තිය කියලා. එතකොට ඒකට තමයි පර්ශු සම්බන්ධ වෙන්නේ. නැත්නම් ඉලෑට සම්බන්ධ වෙන්නේ. ඕකේ මේකට ඇතුලෙන් තමයි තියෙන්නේ හෘදය. ඉතින් සාමාන්‍යයෙන් ඔබගේ සමහර විට තාමත් ඒ ශල්‍ය කර්මය කරපු තැන හොයාගන්න පුළුවන් ඇති. ඉතින් මේ හෘදය වෙත ළඟා වෙන්න නම් හෘදය සර්ජරි එකකට හෘදය වෙත ළඟා වෙන්න නම් මෙන්න මේ අස්තියත් එක්ක මෙතනින් මෙහෙම මේ උරස් කුහරය මෙහෙම පලන්න සිද්ධ වෙනවා. එහෙම පළලා ඈත් කළා තමයි හෘදය වෙතට ළඟා වෙන්න වෙන්නේ. එතකොට දැන් මෙතන બ્લોක් එකක් තියෙනවා නම් මේක මගහරවන්න ඕනි නම් මේකට නූතන ක්‍රම තියෙනවා සහ කලින් භාවිතා කරපු ක්‍රම තියෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවක අපේ ශරීරයේම තියෙන සමහර තැන් තියෙනවා ඒ තැන් වලට රුධිර සැපයීම මාර්ග දෙකක් තියෙනකොට එක රුධිර සැපයීම මාර්ගයකින් අපේම රුධිර වාහිනියක් ගන්න පුළුවන්. එහෙම අරගෙන එහෙම ගන්න එක දමනියක් වෙන්නත් පුළුවන්, සිරාවක් වෙන්නත් පුළුවන්. එහෙම අරගෙන මෙන්න මේ වගේ රුධිරය ගලාගෙන එන තැනකට මෙන්න මෙහෙම සම්බන්ධ කරන්න පුළුවන් මෙහෙම. එතකොට දැන් අර මෙහෙම මේ රුධිර වාහිනිය මේ අලුතින් දාපු එක. එතකොට දැන් මේක ඔස්සේ රුධිරය ගලාගෙන ගිහිලා මෙතන බ්ලොක් වුණාට මේ පැත්තට රුධිරය සැපීම අඩාල වෙන්නේ නැහැ. මොකද මේ වෙනත් මාර්ගයකින් නැත්තම් වෙනත් පතයකින් රුධිරය මේ ප්‍රදේශයට ලැබෙනවා. ඒතර අපි ඒකට කියන්නේ සිංහලෙන් දාලා තියෙන්නේ විපත ශල්‍ය කර්මය කියලා.
සාමාන්‍යයෙන් මිනිස්සු අතර ගොඩාක් ප්‍රසිද්ධ වචනේ තමයි බයිපාස් සර්ජරි කියන එක. ඉතින් එතකොට ඒ සඳහා ඒ පුජ්‍යලයාගෙන්ම තමයි රුධිර වාහිනී ගන්නෙ. සමහර ලාවට අතෙන් ගන්න පුළුවන්, සමහරට කකුලෙන් ගන්න පුළුවන්. එතකොට මේ අර එක දවසක් සාමාන්‍ය එක්කෙනෙක් යට ඉතින් වැඩි අවබෝධයක් නැහැ. මේ එයා මගෙන් ඇහුවා මේ සර් මේ හાર્ට් එකේ ඔපරේෂන් එකකට තමයි ගියේ මේ හැමතැනම කපලානේ මේ අතේ කපලා මේ කකුල කපලා මේ එතකොට එයා කල්පනා කරනවා එහි හાર્ට් එකේ හෙව්වද දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා හැමතැනම කපලා කියලා. ඉතින් අර රුධිර වාහිනී ගන්නවා අරගෙන තමයි මේ විදිහට ඒ තැනට සම්බන්ධ කරන්නේ. එතකොට බයිපාස් කියලා කියන්නේ අර වෙනත් පතයක් ඔස්සේ රුධිරය ගලාගෙන යන්න සලස්වනවා. මේක මෙතන අවහිරතාවයේ එහෙම්මම තියෙද්දි. දැන් ඊට වඩා අලුත් ක්‍රම වලට ගිහිල්ලා තියෙනවා දැන් මේ වන විට. පැහැදිලිවම අපි දන්න කාරණාවක් තමයි හිත නරක් වුණාම හදවතට බලපානවා කියන එක. හැබැයි හදවත නරක් වුණාම හිතටත් බලපානවා ඇති. ඒවා දැනෙනවා ඇති. මොලේ නරක් වෙනවා කියලා කියනවා නේද? මනස අවුල් වෙනවායි කියලා කියනවා. ওই දෙක අතරම අන්‍යෝන්‍ය සම්බන්ධතාව තියෙනවා. හිත නරක් වුණාම දැන් මේ ආතතිය, විෂාදය, මානසික අවපීඩන ආදී වශයෙන් වචන දාලා හඳුන්වලා කියන දේවල් අනාදිමත් කාලයක ඉඳලා මිනිස්සු දැන හිටියයි කියලා හිතෙන සාහිත්‍යමය ප්‍රකාශන තියෙනවා. ඓතිහාසික ලියවිලි වල තියෙනවා. හිත නරක් වුණාම දැනුණාම කියවෙන දේවල්. අද විද්‍යාත්මකව ඔප්පු වෙමින් තියෙන්නේ ඒවමද කියලා විතක හිතෙනවා. විශේෂඥ වෛද්‍යතුමා. ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ඔව් සන්ත ඔබ ඇත්තෙම හරියටම හරි කියපු දේ. ඒ කියන්නේ හිත අනිවාර්යයෙන්ම අපි පළපුරුද්දෙන් දකිනවා හිත අනිවාර්යෙන් බලපානවා හෘද රෝග වලට. ඒක කොහොමද බලපාන්නේ කියන එක අපි පරිපතයක් ඇඳලා හරි එහෙම නැත්නම් පෙන්වන්න බෑ. නමුත් අපි හිතන විදිය ඒ කියන්නේ හිත කොහොමද තියෙන්නේ? ද්වේෂ සහගතද? හරිම සැහැල්ලුද? හරිම සන්තෝෂද? අර ඔබ කිව්වා වගේ කපා ගන්නවා, කොටා ගන්නවා, තරහට කෑ ගහනවා. ඉතින් එහෙමද? අංචි අදිනවා, කටු ගහනවා, කොටවනවා, ඒවා කර කර. ඉතින් ඒවා හැම දෙයක්ම හොඳට මතක තියාගන්න. ඒවා හැම දෙයක්ම හાર્ට් එකට බලපානවා. ඒ හැම මොහොතකම හાર્ට් එක ඒ ගැන වොරි වෙනවා. ඒ ගැන කනගාටු වෙනවා. ඒත් එකම හાર્ට් එකට එක බලපාලා ඒක ඇත්තෙම ඉස්සරහට බොහෝ විට එක්කෝ ඒ අවස්ථාවේදී හાર્ට් එකේ අර ස්නායු සම්බන්ධ ඒ පැත්තට බලපාන්න පුළුවන්. එහෙම නැත්නම් රුධිර සම්බන්ධ රුධිර සංසානයට බලපාලා ඒ වගේ අර කොලෙස්ටරෝල් තැන්පත් වීමට බලපාලා අර අපි ගිය සුමානේ කියව විදිහට අර එන්ඩෝතීලියල් සෛල අර කිරීට ධමනිය වලට බලපාලා ඒ ඔය බ්ලොක්ස් ඇති වෙනවා. ඉතින් මේ බ්ලොක්ස් ඇතිවීමක් තියෙන්නේ බ්ලොක්ස් තියෙනවා නම් යම් කිසි කෙනෙක්ගේ අඳුනාගත්තෙත් නැතුව ඒ බ්ලොක් එකක් එකපාරටම පුපුරන්න පුළුවන්. පුපුරලා heart attack එකක් ඒ වෙලාවෙම ඇති වෙන්න පුළුවන්. ඉතින් දැන් බලන්න ඒක ඇත්තෙම ඊටාම වැදගත්. ඒක ඇත්තෙම අපි දකිනවා එදිනෙදා සෑම දවසකම අපි ඒක දකිනවා. ඉතින් ඒත් එක්කම දැන් මේ අපේ ගුරුතුමා කිව්වා මේ නහරක් බ්ලොක් වුණාම කිරීට ධමනිය බ්ලොක් වුණාම හීන් වුණාම ඇත්තෙම මොකද්ද මේ ප්‍රතිකාර කියලා. ප්‍රතිකාර එතුමා පැහැදිලි කර හරි බොහොම ලස්සනට බයිපාස් එකක් කියන්නේ මොකද්ද? ඇත්තෙම බයිපාස් එකක් කියන්නේ අර පෙන්නු කරපු විදිහට අලුතෙන් නහරක් දාන එක. ඉතින් දාලා දැන් අපි දන්නවා පාරක් බ්ලොක් වුණාම අපි ෂෝට් කට් ගන්නවා. වෙන පාරකින් දාලා යනවා. ඉතින් ඒ වගේ තමයි දැන් මෙතනත් කරන්නේ. හුඟක් වෙලාවට මේ පැරණි ක්‍රමයට ටිකක් ඒක කරනවා. නමුත් අපි ෂෝට් කට් එකක් ගන්න නැතුව සමහරක් වෙලාවට ඉක්මනින් ටක් ගාලා මේ බ්ලොක් එක පාරේ ඒ වෙලාවෙම ක්ලියර් කරගන්න දැන් තියෙනවා නවීන තාක්ෂණය. ඉතින් ඒක තමයි ඇත්තෙන්ම දැන් හුඟක් වෙලාවට කරන්නේ මේ බ්ලොක් එක මේ පුළුවන් බයිපාස් එකක් නොකර මේ නවීන ක්‍රම විදිහට අරින්න. ඒක තමයි හුඟක් වෙලාවට අපි කියන්නේ ඇන්ජියෝප්ලාස්ටි කියලා කියනවා, ස්ටෙන්ටිං කියලා කියනවා. එක නම් වලින් කියනවා. ඇත්තම මෙතන වෙන්නේ ඇන්ජියෝප්ලාස්ටි and ස්ටෙන්ටින් දෙකම තමයි. ඉස්සර ඇන්ජියෝප්ලාස්ටි කියන්නේ අර බැලුනයක් දාලා මම පෙන්නන්නම් ඒක. ඒක ඇත්තෙම බැලුනෙන් විතරක් අරිනවා.
ඇරලා එහෙම තියෙනවා. නමුත් ਉਹ කාලයක් යනකොට ආපහු බ්ලොක් වෙනවා. ඉතින් ඒක හරි ගියේ නැහැ. නමුත් දැන් අපි ඒකට කියන්නේ බැලුනේ ඇරියාට පස්සේ අපි ඊට පස්සේ කොයිල් එකක් දාන. ඒකට තමයි ස්ටෙන්ට් එකක් කියන්නේ. ඉතින් ගොඩක් අය හිතනවා මේ ස්ටෙන්ට් එකක් කියන කොයිල් එකක් කියන ලොකු දඟරයක් වෙන්නේ නැති කියලා. එහෙම දඟරයක් නෙවෙයි ඇත්තේ. මම මේක පෙන්නන්නම්. මේ වීඩියෝ එකේ බලා ගන්න කොහොමද මේක වෙන්නේ කියලා. දැන් මේ බලන්න දැන් අර නහරේ දැන් මේ අර දැන් කොලෙස්ටරෝල් තැම්පත් වීම තමයි මේ කහ පාටට පෙන්නලා තියෙන්නේ. මේ කාලයක් තිස්සේ වෙනවා. කාලයක් තිස්සේ වෙලා දැන් ඔය අර ප්ලාක් එක අපි පෙර කීවා වගේ මේ බිල්ඩ් අප් වෙලා. ඒතරෝම එක බිල්ඩ් අප් වෙලා හැදිලා. දැන් මේ ලේ ගමන ටිකක් අපහසු වෙලා. අපහසු වෙලා මේක තමයි ඇත්තෙන්ම ඔය පුපුරන්නේ. පුපුරලා ඔයක සම්පූර්ණ බ්ලොක් වුණාම තමයි heart attack එකක් එන්නේ. දැන් මේ බලන්න දැන් මේ නහරේ පෙන්눔 කරපු විදිහ. දැන් එහෙම අවස්ථාවකදී ඇත්තෙන් හුඟක් වෙලාවට තමයි අර මං කියපු රෝග ලක්ෂණ ඇති වෙන්නේ. ඒ කියන්නේ ඇවිදිනකොට මහන්සි වෙනකොට පපුවේ කැක්කුම ඇති වෙන්නේ. දැන් මේ බලන්න දැන් ඔය ඇන්ජියෝප්ලාස්ටි පරීක්ෂණයක් කරන එක තමයි ඔය වෙන්නේ. දැන් ඔය අපි වයර් එකක් අරිනවා අත දිගේ. අතේ නහරක් දිගේ තමයි හුඟක් වෙලාවට අරින්නේ. මේ කකුලෙනුත් අරින්න පුළුවන්. නමුත් අලුත් විදිහට දැන් මේ අතේ නහර දිගේ තමයි කරන්නේ. මේක සිහි නැති කරන්නේ නැහැ. සිහි නැති කරන්නේ නැතුව ඒ වයර් එක විශේෂ වයර් එකක් තියෙනවා. වයර් එක අර නහර දිගට නහරට යවලා නහර අර බ්ලොක් එක හරහා ඒ වයර් එක යවනවා. යවලා තමයි ඒක උඩින් තව බැලුන් එකක් යවනවා. ඒ බැලුන් එක යවලා බැලුන් එක අපි පිටිපෙන් ප්‍රෙෂර් දානවා. එළියෙන් ප්‍රෙෂර් දානකොට ඒක පිම්බෙනවා. පිම්බිච්ච ගමන් අර බලන්න දැන් ඇරෙන හැටි බැලුනේ අපිට සංකෝචන ප්‍රසාරණය කරන්න පුළුවන් එළියෙන්. ඒකෙන් පොඩි ඩිවයිස් එකක් තියෙනවා. ඩිවයිස් එකෙන් තමයි ඒක කරන්නේ. එතකොට අර කොලෙස්ටරෝල් ඇත්තෙන්ම අර තැම්පත් වෙච්ච එක ටිකක් අර බිත්තියට හේතු වෙලා ඒ මාර්ගය අපට ඇරලා දෙනවා. රුධිරය යන්න. ඕක තමයි ඇන්ජියෝප්ලාස්ටි කියලා කියන්නේ. ඕක බැලුන එකකින් විතරයි කරන්නේ. ඕක ඉස්සර කරේ. දැන් කරන්නේ නැහැ. දැන් කරනවා. නමුත් ඕක විතරක් ඔතනින් නවත්තන්නේ නැහැ. මෙතනින් නවත්තන්න නැතුව අපි ඕකට ස්ටෙන්ට් එකක් දානවා. ඒ ස්ටෙන්ට් එක දාන එක තමයි දැන් ඔය මේ කොයිල් එක. විශේෂ තන්තු වලින් හදපු මෙටල් තන්තු වලින් හදපු සියුම් මේ වලින් හදපු ස්ටෙන්ට් එකක්. දැන් ඒක තමයි ඔය ආකෘතියක් පෙන්වන්න කරන්නේ. ඒක ඊටාම සියුම් සෙන්ටිමීටර එක දිග ප්‍රමාණයක එක පළ ප්‍රමාණයෙන් තියෙනවා. ඒක තමයි අර ඇන්ජියෝප්ලාස්ටි කරාට පස්සේ ඒ වයර් එක දිගේම මේක ඇත්තෙම ඒ ස්ටෙන්ට් එක ඒ වයර් එක දිගේම අපි යවනවා. යවලා එතන ඊට පස්සේ ස්ටෙන්ට් එක යටින් ඇත්තෙම බැලුනෙකුත් තියෙනවා. ඒ බැලුනේ පුම්බපුවාම ස්ටෙන්ට් එක ඇදෙනවා. ස්ටෙන්ට් එක පළල් වෙනවා. පළල් වුණාම වෙන්නේ හුඟක් වෙලාවට ඒ ස්ටෙන්ට් එක එහෙම ඒ රුධිර නාලේ රැඳෙනවා. රැඳිලා ඊට පස්සේ අපි අර එළියට ඒක ගන්නවා. වයර් එකයි අර බැලුන් එකයි ස්ටෙන්ට් එක යටින් තිබ්බ බැලුන් එක එළියට ගත්තාම ස්ටෙන්ට් එක ඉන්නවා නහරේ බැලුන් එක එළියට එනවා. දැන් මේ බලන්න මේ ස්ටෙන්ට් එක තමයි ඔය හදන විදිහ. ඒකට පුළුවන් හුඟක් වෙලාවට ඔය ස්ටෙන්ට් එකට බෙහෙතක් දානවා එළියට. ඒ බෙහෙතකින් ඇත්තම ඔය ස්ටෙන්ට් එක නාවනවා. නාවලා ඒක ස්ටෙන්ට් එකේ බෙහෙත තියෙනවා ස්ටෙන්ට් එක වටේ. ඒක මම කියන්නම් ඒක ඇයි එහෙම කරන්න කියලා. දැන් ඔය ස්ටෙන්ට් එක අපි යවනවා. අන්න ස්ටෙන්ට් එක දැන් අර බැලුනෙන් පුම්බනවා. පුම්බෙච්ච ගමන්ම පළල් වෙලා හොඳට ඇරෙනවා. ඇරුණාම ඕක සංකෝචනය වෙන්නේ නැහැ. ඒක හදලා තියෙන ක්‍රමය තමයි ඕක ආයේ ඇකිලෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක එහෙම ලොක් වෙනවා වෝල් එකට. වෝල් එකට ලොක් වුණාම දැන් බලන්න ස්ටෙන්ට් එකක් දාලා. අර කොලෙස්ටරෝල් ගැටි තියෙනවා බිත්තියට හේතු වෙලා කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි මේක ඇත්තෙන්ම දැන් ඔය ස්ටෙන්ට් එකේ ඔය යකඩ තන්තු වල පොඩි සිහිම් තන්තු වලට බෙහෙතක් කවනවා. ඒ බෙහෙත කවන්නේ මොකද හේතුව නැත්තම් වෙන්නේ අර ස්ටෙන්ට් එක හරහා අර මේ බිත්තිය එන්න පුළුවන්. ඇවිල්ලා අර ආපහු ස්ටෙන්ට් එක හීන් වෙන්න පුළුවන්. ඒකට තමයි ඇත්තෙන් හුඟක් වෙලාවට ඒ බෙහෙතක් ස්ටෙන්ට් එකේ තවරන්නේ. ඒ ස්ටෙන්ට් එක තවරන එක හරි වැදගත්. ඉස්සර කරේ නෑ. දැන් ඒක තවරනවා. මොකද තවරපුවාම ස්ටෙන්ට් එක සදාකාලිකවම ඇරිලා තියෙනවා. ඉතින් ඕක තමයි ඔය ඇන්ජියෝප්ලාස්ටි කියලා අසන්ත කියන්නේ. ඉතින් ඇන්ජියෝප්ලාස්ටි ස්ටෙන්ටින් ඇත්තම දැන් ඒ ස්ටෙන්ට් එක දැම්මට පස්සේ හුඟක් වෙලාවට වෙන්නේ දැන් ස්ටෙන්ට් එකේ අර යකඩ මෙටල් එකක් නේ තියෙන්නේ අසන්ත. ඒ මෙටල් එක ඇත්තම දැන් ওই නහර ඇතුලේ තියෙනවා. ඉතින් ඕක කරන්නේ අපි ස්වභාව ධර්මයෙන් මදර් නේචර් කියලා තියෙනවානේ. මදර් නේචර් තමයි ඊටාම වැදගත් මෙතන. ඒ මදර් නේචර්කින් වෙන්නේ ස්වභාව ධර්මයේ ස්ටෙන්ට් එක හරහා එන්ඩෝතීලිය සෛල ටික වැවෙනවා. වැවෙනවා කියන්නේ හැදෙනවා. අර එන්ඩෝතීලිය සෛල වලින් හැදුනට පස්සේ ඒ ස්ටෙන්ට් එක සම්පූර්ණයෙන් වහ ගන්නවා. ස්ටෙන්ට් එක උඩින් අර යකඩ මේ ස්ටේන්ලස් දැන් එහෙම නැත්නම් ඔය අර තන්තු යට කරගෙන අර එන්ඩෝතීලිය සෛල ස්ටෙන්ට් එක හරහා එනවා. ඇවිල්ලා ස්ටෙන්ට් එක සම්පූර්ණ වැහෙනවා. වැහැලා සම්පූර්ණයෙන්ම නහරේ බිත්තියට හේතු වෙනවා. ඉතින් ඔය ස්ටෙන්ට් එක දැම්මට පස්සේ ආයෙ ගන්න බෑ. ඒ ස්ටෙන්ට් එක එදාටම හැමදාටම ජීවිතේ තියෙන කල් ඒක තියෙනවා. නමුත් ඔය ස්ටෙන්ට් එක කාලයක් යනකොට හීන් වෙන්නත් පුළුවන්.
අපි කොච්චර දේවල් බෙහෙත් කරත් මොනවා කරත් හීන් වෙන්න පුළුවන්. හැබැයි හීන් වෙන එක තීරණය වෙන්නේ අපි බෙහෙත් ටික හරියට ගන්නවද? අපි එක්සර්සයිස් හරියට කරනවද? අපි කොලෙස්ටරෝල් හරියට පාලනය කරනවද? දියවැඩියාව හරියට පාලනය කරනවද? ප්‍රෙෂර් එක හරියට බෙහෙත් ගන්නවද? ඒ බෙහෙත් අපි පාලනය වෙන අනුව තමයි පාලනය කොහොමද වෙන්නේ? ඒක පරිස්සම් වෙන්නේ කොහොමද කියන එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. හුඟක් වෙලාවට ඒක හරියට පාලනය වුණොත් ඔය මම කියපු මේ හේතු හරියට පාලනය කරගත්තොත් ස්ටෙන්ට් එක ජීවිත කාලෙම ඒක ඒ විදිහට තියෙනවා. ඇරිලා තියෙනවා. ඉතින් ඒත් එක්කම දැන් ඔය ස්ටෙන්ට් එක දැන් මං කියවනේ දැන් ස්ටෙන්ට් එක දාපු ගමන් ඒක නිකන් අර දැන් ස්ටෙන්ට් එකේ යකඩ නහර ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒක අර එන්ඩෝතීලියල් සෛල වලින් වහගත්තේ නැහැ තාම. ඒක ඇරිලා තියෙන. ඒක වහගන්න ඇත්තෙන්ම සම්පූර්ණයෙන් යනවා මාස 3ක් නැත්නම් 4ක්. ඒ අතර ඒක වෙන්න ඒ කාලය ඇතුළත තමයි අපි හුඟක් වෙලාවට අර ඇස්පිරින් බ්ලඩ් තිනර්ස් ගන්නෙ. ඇස්පිරින් එකයි අර ක්ලොපිඩෝග්‍රැල් කියලා වර්ග දෙකක් තියෙනවා. ඒ දෙක ගන්න ඕනේ. විශේෂයෙන් පළවෙනි මාස 3 ඉතාම වැදගත්. නමුත් ඕක අවුරුද්දක් තිස්සේ එහෙම නැත්නම් අවුරුදු එකමාරක් තිස්සේ එහෙම නැත්නම් අවුරුද්දයි මාස 3ක් එක කෙනාගේ මත වෙනස් වෙනවා. ඕක ගන්න ඕනේ. මොකද හේතුව අර දැන් අර ෆොරින් බොඩි එකක් නේ දැන් මේක මේ පිටින් ආපු එකක් මේ ශරීරය ඇතුළට. එතකොට මේ මෙටල් එක නිකන් තියෙනකොට ඔතන මෙටල් එකේ අර රුධිර සෛල පට්ටික හැප්පිලා ඔතන ක්ලොට් වෙන්න පුළුවන්. ක්ලොට් වුණොත් එහෙම ඔය ස්ටෙන්ට් එක බ්ලොක් වෙනවා. එතකොට තව heart attack එකක්. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ අර බ්ලඩ් තිනර්ස් දෙන දෙක එහෙම නැත්නම් ඇස්පිරින් එකද එහෙම නැත්නම් ක්ලොපිඩෝග්‍රැල්ද එහෙම නැත්නම් දෙකමද ඉතාම වැදගත් පළවෙනි අවුරුද්ද ඇතුළත නෝරදවාම හැමදාම ගන්න එක. ඒ රුධිරේ තුනී වෙන්න දෙන්නේ. මොකද ඒකෙන් වෙන්නේ අර ස්ටෙන්ට් එක වහගන්න කල් මේ අර ස්ටෙන්ට් එක ඇතුලේ තියෙන ක්ලොට් හැදෙන එක වළක්වනවා. ඉතින් ඒක තමයි හුඟක් වෙලාවට වෙන්නේ. ඉතින් නැත්තම් ඔය වෙන්නේ ස්ටෙන්ට් එක දාපු ගමන්ම බොඩි එක එහෙම නැත්තම් ශරීරය හඳුනා ගන්නවා මේක ෆොරින් බොඩි එකක්. මේක පිටින් ආපු එකක්. පිටින් ආපු එකක් හඳුනාගත්තට පස්සේ ඒක ශරීරයකට ප්‍රතික්‍රියා කරනවා. එතකොට තමයි හුඟක් වෙලාවට එහෙම නැත්තම් බිත්තිය වැඩෙන්න පුළුවන් ස්ටෙන්ට් එක යට කරගෙන. එහෙම නැත්තම් අර පට්ටික හැප්පිලා එහෙම නැත්තම් ඒවා ක්‍රියාත්මක වෙලා පට්ටිකයි හැප්පුණාම වෙන්නේ අර රුධිර සෛලත් එක්ක එකතු වෙලා ක්ලොට් එකක් හැදෙනවා. ඒකට ස්ටෙන්ට් ත්‍රොම්බෝසිස් කියලා කියන තව ත්‍රොම්බෝසිස් එකක් එන්න පුළුවන්. විශේෂම රජතුමා දැන් මේ ඖෂධවල නම් මෙහෙම කියද්දි දැන් හිතුමත් ඒට එක එක්කෙනාට බෙහෙත් තරම් පාවිච්චි කරන්න බෑ. වෛද්‍යවරයෙක් පරීක්ෂා කරලා නිර්දේශ කරන්න ඕන මේ ඖෂධ. දැන් අපි රුධිරේ තුනී වෙන්න මේ බෙහෙත කිව්ව ගමන් ඒක බීලා හරියන්නේ නැහැ. මොකද ඔය බෙහෙත් බොන අතරේ තුවාලය සිද්ධ වුණොත් එහෙම ලේ ගලනවා වැඩියෙන්. රුධිරේ ගලාගෙන යනවා. රුධිරේ තුනී වෙන්න දීලා තියෙන්නේ නේද? හුඟක් අයගේ ඇත්තම ඒක හරි. ඇත්තම හුඟක් අය නිසා හුඟක් අවකට බයයි. දැන් ඒගොල්ලන් හිතනවා දැන් මම ඇක්සිඩන්ට් එකක් වුණා. මම තුවාලයක් ඇතුළත මට මගේ ජීවිතේ ඉවර වෙනකල්ම ලේ ගලයිද කියලා. එහෙම වෙන්නේ නැහැ කවදාකවත්. නමුත් ලේ ගලීමේ සම්භාවිතය තියෙනවා වැඩියෙන් අනිත් අයට වැඩිය තියෙනවා. නමුත් ඒක පුළුවන් අපිට නවත්ත ගන්න. හරියට එතනින් ප්‍රෙෂර් එක දැම්මට පස්සේ නවත්තන්න පුළුවන්. ඒ වගේ සමහරක් අය ඉන්නවා ශරීරය ඇතුළට ලේ ගලන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි දන්නවා ඒ දෙන ප්‍රමාණය කොච්චරද. ඒ ආංශු මාත්‍රාව අනුව තමයි දෙන්නේ. ඩෝස් එක අනුව තමයි දෙන්නේ. නැතුව එහෙම මේ හැම ගන්න එක්කෙනෙකුටම ලේ ගලීමක් වෙන්නේ නැහැ. බොහොම කලාතුරකින් සමහරක් අයට වෙන්න පුළුවන්. නමුත් ඒ තත්ත්වය ඊටාම සුළු ප්‍රමාණයක්. ඊට වැඩිය වැදගත් ඇත්තෙම මේක ලේ තුනියන් බෙහෙත් අරගෙන අර ස්ටෙන්ට් එක පරීක්ෂා කරගත්තට පස්සේ අවුරුද්දක් විතර ගියාට පස්සේ එක ඇස්පිරින් පෙත්තක් ගත්තා නම් ඇති. ඉතින් ඒකෙන් පුළුවන් ඒ ස්ටෙන්ට් එක හැමදාම දිගටම තියාගන්න. ඉතින් ඒක තමයි ඇත්තම මේ ඇන්ජියෝප්ලාස්ටි වල හුඟක් වෙලාවට මේ වෙන්නේ. නමුත් අර මට තව එකක් කියන්න ඕනේ මේ ස්ටෙන්ට් එක දැම්මට පස්සේ හුඟක් අය හිතනවා මේ ස්ටෙන්ට් එක ගන්න පුළුවන්ද එළියට. ආයෙ එකක් දාන්න පුළුවන්ද ඒ ස්ටෙන්ට් එක උඩින්. ඔව් ගන්න බෑ. නමුත් ඒ ස්ටෙන්ට් එක උඩින් තව එකක් දාන්න පුළුවන්. දාලා ඇත්තෙන්ම ආපහු ඒ ස්ටෙන්ට් එක හීන් වෙලා තියෙනවනම් ඒක හදන්න පුළුවන්. නමුත් මේක හුඟක් වෙලාවට අපේ අර ගුරුතුමා කිව්වා වගේ මේ ස්ටෙන්ට් දාන එක එහෙම නැත්නම් එක බ්ලොක් එකක් එහෙම නැත්නම් බ්ලොක් දෙකක් මේ වගේ එහෙම නැත්නම් 3ක් වගේ තියෙනවා. නමුත් බ්ලොක් ගොඩාක් තියෙනවා නම් ඒ කියන්නේ බහුලව තියෙනවා නම් 4ක් 5ක් නහරේ හැම තැනම තියෙනවා නම් ඉතින් සමහරක් වෙලාවට ස්ටෙන්ට් දාන්න බෑ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී හුඟක් වෙලාවට වෙන්නේ ඇත්තෙන්ම අර බයිපාස් කරන එක තමයි වඩාත් හොඳ වෙන්නේ. හුඟක් වෙලාවට මේක කරන්නේ බ්ලොක් එකක් එහෙම නැත්නම් දෙකක් තියෙනවා. එහෙම නැත්නම් සමහර බ්ලොක්ස් පිහිටනවා මේ ස්ටෙන්ට් දාන්න බැරි තැන්වල. ඔව් බැරි තැන්වල ඉතින් ඒක වෛද්‍යවරයා තමයි ඒක හරියට බලලා අර ඇන්ජියෝග්‍රෑම් ඩයිටෙස්ට් එක බලලා තීරණය කරන්න ඕනේ. ඒ අනුව තමයි ඒක තීරණය වෙන්නේ. නමුත් ඒක ලෙඩාගේ කැමැත්තටම නෙවෙයි වෙන්නේ. හුඟක් වෙලාවට ලෙඩාට හොඳ මොකද්ද ඇන්ජියෝප්ලාස්ටිකද ස්ටෙන්ටින් එකද එහෙම නැත්නම් බයිපාස්ද කියන එක තීරණය කරන්න ඕනේ. ඒ බ්ලොක්ස් දිහා බලලා වෛද්‍යවරයා තමයි තීරණය කරන්නේ. නමුත්
අසන්ත මෙහෙමත් එකක් කියන්න තියෙනවා. මේකට බයිපාස් ඕනෙත් නැහැ. ස්ටෙන්ට් එක ඕනෙත් නැහැ. සමහරක් අය ඉන්නවා ඔබ කියපු හරියටම කියපු විදිහට හරියට හිත පාලනය කරගෙන තමු හිත සංසුන්ව තියාගෙන අනිත් අයගේ ගැන හිතන්නේ නැතුව තමුන්ගේ ගැන බලාගෙන තමුන් තමුන්ටම හොඳට සලකගෙන තමුන්ටම හොඳටම ආදරය කරගෙන ඉන්න අය ඉන්නවා නම් එයාට බෙහෙත් වලිනුත් කරන්න පුළුවන්. ඒ කියන්නේ සමහරක් අය ඉන්න ඇතම මේක බෙහෙත් වලින් මේක පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ හැදිලා තියෙන බ්ලොක් එක හුඟක් වෙලාවට ඒක වර්ධනය වෙන්නේ නැතුව අපිට තියාගන්න පුළුවන්. ඒක වර්ධනය වුණත් heart attack එකක් ඇති වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. බෙහෙත් වලින් කරන්නත් බැරි කමක් නැහැ. සමහරක් අය ඉන්නවා බෙහෙත් වලිනුත් යන අය. හැබැයි ඒකෙදි හුඟක් වෙලාවට වෙන්න ඕනේ තමුන් පරිස්සම් වෙන්න ඕනේ. තමුන් හොඳට හිත හදා ගන්න ඕනේ. එක්සර්සයිස් කරන්න ඕනේ. රුධිරය පීඩනය පාලනය කරගන්න ඕනේ. දියවැඩියාව පාලනය කරගන්න. ඒවා කරන්න පුළුවන් නම් සමහරක් අය ඉන්නවා බොහොම කලාතුරකින් බෙහෙත් වලිනුත් යන්න පුළුවන්. ඉතින් ඒකත් මේ විශේෂයෙන්ම කියන්න ඕනේ. හැම බ්ලොක් එකකටම බයිපාස් කරන්න ඕනෙත් නැහැ. හැම බ්ලොක් එකකටම ස්ටෙන්ට් එකක් දාන්න ඕනෙත් නැහැ. ඇත්තම මේ බෙහෙත් ඖෂධ ඉතාම වැදගත්. සමහරක් අය ඉන්න ඖෂධ වලින්මයි යන්නේ. ඒගොල්ලන්ට ජීවිත කාලෙම යන්න පුළුවන් කිසි වරදක් නැතුව ඖෂධ වලින්. ඉතින් ඒකත් මෙතන හසන්ත කියන්න ඕනේ. හෘද රෝග පරීක්ෂණ හෘද සැත්කම් ශාස්ත්‍රයේ නවීන විද්‍යානුකූලව කොයිතරම් දුරක් ඇවිල්ලා තියෙනවද කියලා විසත් වෛද්‍යතුමාගේ පැහැදිලි කිරීමෙන්ම ඔබට පැහැදිලි ඇති. මේක අමතර කාරණාවක් වුණත් මතක් කරන්න කල්පනා කළා. දැන් ඔබ බැලුන් එක ගැන සඳහන් කළා. ඒ වගේම ස්ටෙන්ට් එක ගැන සඳහන් කළා. මේවා ලෝකේ හෘද සැත්කම් කිරීම සඳහා වෛද්‍යවරුන්ට පර්යේෂකයන් විසින් හදලා දුන්නේ ඒවා. වෛද්‍ය විද්‍යා පර්යේෂණ ශාස්ත්‍රය කියලා ශාස්ත්‍රයක් තියෙනවනේ. ඒ ශාස්ත්‍රෙත් අපේ අය ඉන්නවා. අපේ දොරමඩලාව වැඩසටහන් ගණනාවකට කැඳවපු අපේ ප්‍රධාන සම්පත්ධාරියෙක් තමයි මහාචාර්ය බන්දුල විජේ. ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් නගරයේ ජීවත් වෙන කීර්තිමත් විද්වතෙක්. මේ ලංකාවේ ඉගෙනගෙන ලෝකයේ ජයගත්ත විද්‍යාඥයෙක් නව සොයා ගැනීම කරපු කෙනෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඇන්ජියෝප්ලාස්ටික් කැතීටර් ක්‍රමේ පේටන්ට් බලපත්‍රයක් තියෙනවා එතුමාට. ටෙක්සාස් මෙඩිකල් සෙන්ටර් කියන ආයතනයේ ඉස්සරහා ප්‍රදර්ශනය කරලා තියෙන එතුමාගේ නිර්මාණයත් එක්ක නව නිපැයුම් ගණනාවක් කරලා තියෙනවා. මම හිතන මේ ටෙලිවිෂන් ඉස්කෝලේ බලා ඉන්න දරුවන්ට ඒක උත්තේජනයක් මං කියන එක. මේ බලා ඉන්න අය අතරේ බන්දුල විජේ වැනි කෙනෙක්, ආචාර්ය සරත් ගුණපාල වැනි කෙනෙක් ඉන්න පුළුවන් මේ ටෙලිවිෂන් ඉස්කෝලේ බලන අය අතරේ. අද ලෝකේ පුරා භාවිතා වෙනවා මේ නව නිපැයුම්. මම හිතන ඔබතුමා දන්නවා. සන්තවා ඔබ කිව්වා වගේ බන්දුල විජේ එතුමා මං හොඳට අඳුරනවා. මට අවස්ථාවක් ලැබුණා එතුමා ඇමරිකාවට ගිහිල්ලා ටෙක්සස් වලට ගිහිල්ලා හම්බ වෙන්න. එයා හැම දෙයක්ම හිතනවා මේ අපි අර මේ සාමාන්‍ය ක්‍රමයට වැඩිය out of the box කියලා කියන්නේ. අපි පළල්ව හිතනවා. ඒක එයාට ඒක තියෙනවා. එයා හැම වෙලේම කියන්නේ ඕගොල්ලන් එහෙම හිතන්න. ඒකෙන් තමයි මම මේ දුරට ආවේ කියලා. ඔබ ස්ටෙන්ට් එක ගැන සඳහන් කළා. ස්ටෙන්ට් එකක් තියෙනවා නේද? ඔව් ඇත්තම දැන් මේක තමයි අර දැන් එතුමා ඔය මුලදීම හොයාගත්ත දේවල් තමයි මේ මෙහිදී ඇත්තම දැන් මෙතන බලන්න දැන් ඔය අපි ඇන්ජියෝප්ලාස්ටික් එකට ගන්න උපකරණ. මේක තමයි වයර් එක. මේක තමයි අපි ඉස්සල්ලාම නහරට දාන්නේ. නහරට දාලා මේක කිරියට දමනියටත් ඇතුල් කරනවා. පිටින් අර අතේ තියෙන නහරෙන් ඇතුල් කරලා කිරිට දමනිය දක්වා මේක යවනවා. මේක බ්ලොක් එක හරහා මේක යවනවා. ඇත්තට මේක තමයි ඉතාම වැදගත්. මේ වයර් එක යන්නම ඕනේ. මේ වයර් එක ගියේ නැත්තම් දාගන්න බැරි වුණොත් ඊට පස්සේ මේ ප්‍රොසීඩර් එක එහෙම නැත්නම් මේ පරීක්ෂණය මේ සැත්කම කරන්න බෑ. මේක ඉතාම වැදගත්. මේකට අපි කියනවා ගයිඩ් වයර් කියලා. ඉතින් මේක එකක්. ඊට අමතරව මේක දාගත්තට පස්සේ ඒක උඩින් තමයි අපි ඇත්තෙන්ම ඊට පස්සේ බැලුන් එක අරින්නේ. මේක තා සියුම් බැලුන් එක. මොකක් හිතන මේක බැලුන් එකක් එක්ක මේ ලොකු අපි අර පොම්බන සාමාන්‍ය බැලුන් එකක්ද කියලා. එහෙම එකක් නෙමෙයි. මේක තා විශේෂයෙන් හදපු සියුම් බැලුන් එකක්. මේ බැලුන් එක ඇත්තෙන්ම ගෑස් පිටින් අපට ඇතුල් කරන්න පුළුවන්. ඇතුල් කරපුවා මේක පිම්බෙනවා. පොඩ්ඩක් පිම්බෙන පිච්ච ගමන්ම අර බ්ලොක් එක හරහා මේක තියෙනකොට බ්ලොක් එක සම්පූර්ණයෙන් ඇරෙනවා. ඒ අර කොලෙස්ටරෝල් බ්ලොක් එක. ඒක තමයි මේකෙන් වෙන්නේ. ඊට පස්සේ අපි ගෑස් එළියට ගත්තාම මේ ආයෙත් බැලුන් එක ඇකිලෙනවා. ඇකිලිච්ච ගමන් අපි බැලුන් එක ආපහු අර වීඩියෝ එකේ පෙන්වුවා වගේ ගන්න මේ බැලුන් එක ඇකිලෙනවා. ඊට පස්සේ තමයි අර වයර් එක තියෙනවා. වයර් එක දිගේ ස්ටෙන්ට් එක දාන්නේ. දැන් බලන්න මේ ස්ටෙන්ට් එක. දැන් ඒක ස්ටෙන්ට් එකක් තියෙන්නේ අර වගේ සියුම් බැලුන් එකක් උඩ මවුන්ට් කරලා. ඒ කියන්නේ ඒක දාලා විශේෂ ක්‍රමයකින් දාලා තියෙන්නේ. මේක හොඳට හයි වෙලා තියෙන්නේ. මේක ඉන්නේ මේ දැන් බලන්න මේ ස්ටෙන්ට් එක. තා සියුම්.
ඉතා සියුම් ස්ටෙන්ට් එක. මේක යකඩ වලින් හදන්නේ. ස්ටේන්ලස් ස්ටීල්, ඔය ක්‍රෝමියම්, කෝබෝල්ට්, ස්ටේන්ලස් ස්ටීල් ඒ වගේ මික්ස් කරලා හදන්නේ. ඉතින් ඒක මේක මේ ස්ටෙන්ට් එක තියෙනවා. මේක මේ මිලිමීටර් 15ක විතර දිග ස්ටෙන්ට් එකක්. එක දිග වර්ග තියෙනවා. මිලිමීටර් 15, 20, 30, 40, 48 දක්වා තියෙනවා. ඉතින් මේක තමයි ස්ටෙන්ට් එක. දැන් මේ ස්ටෙන්ට් එකටත් වෙන්නේ දැන් මේක අපි බ්ලොක් එක හරහා තියලා පිටිපස්සෙන් මේක මේ හරියෙන් ගෑස් යවනවා. මේක තියෙන්නේ මේ හાર્ට් එක ඇතුලේ. දැන් කිරීට දමනීය බ්ලොක් එකේ මේක තියෙන එළියේ. ඉතින් මෙතනින් අපි ගෑස් යවනකොට මේක පිම්බෙච්ච ගමන් ස්ටෙන්ට් එක ඇරෙනවා. ස්ටෙන්ට් එක ඇරිච්ච ගමන්ම බිත්තියට හේතු වෙනවා. බිත්තිය හේතු වෙච්ච ගමන් අපි මේ බැලුන් එකයි මේ කැතීට් එකයි එළියට ගන්නවා. එතකොට ස්ටෙන්ට් එක ඇතුලේ තියෙනවා. ඉතින් මේක තමයි ක්‍රමය. ඔව් දැන් මේ අපි ස්ටෙන්ට් එක දාන විදිය මේ වයර් එක දිගේ මේ ස්ටෙන්ට් එක දැන් යවනවා. මේක දිගටම යවනවා. හાર્ට් එකේ අර බ්ලොක් එක ගාවට යනකල්ම යවනවා. මේක දිගට අතේ නහර දිගේ ගිහලා ඊට පස්සේ හાર્ට් එකේ අර බ්ලොක් එක තියෙන තැනට ගියාට පස්සේ මේක යන්නේ වයර් එක දිගේ. වයර් එක තියෙන්න ඕන. වයර් එක නැතුව බෑ. ඊට පස්සේ බ්ලොක් එක ගාවට ගියාට පස්සේ පිටින් පුම්බනවා මේ ස්ටෙන්ට් එක. මේක මෙතනින් පුම්බනවා. මෙතන වෙන ඩිවයිස් එකක් තියෙනවා විශේෂ උපකරණයක්. එතනින් අපි ගෑස් දාපුවාම මේ ස්ටෙන්ට් එක මෙතනින් ඇරෙනවා. මේ ස්ටෙන්ට් එක ඇරිච්ච ගමන් ඒ ස්ටෙන්ට් එක හැම හිටිනවා බ්ලොක් එක ගාව. ඉතින් ඒක තමයි වෙන්නේ. හැබැයි ස්ටෙන්ට් එක තියෙන්නේ අර පළවෙනිම දාපු වයර් එක උඩ. ඊට පස්සේ අපි කරන්නේ බැලුන් එක මේ ස්ටෙන්ට් එක නවතින. ඊට පස්සේ ස්ටෙන්ට් එක ඉතුරු වෙනවා. දැන් ඒක කරන්න බෑ මෙතන කොහොමද වෙන්නේ නැහැ. මොකද ස්ටෙන්ට් එක බැලුනේ පුම්බන්න වෙනවා. ඊට පස්සේ අර බැලුන් කැතීට එළියට ගන්නවා. ඉතින් ඇත්තම දැන් හුඟක් අය හිතනවා ඇති දැන් මේ කොහොමද මේ වයර්ස් මේවා මේ වයර්ස් මේවා මේ මහා දමනි අතරින් ගිහිල්ලා අත දිගේ ගිහිල්ලා ඊට පස්සේ මහා දමනියට ඇතුල් වෙලා ඊට පස්සේ කිරීට දමනියට කොහොමද මේ වයර්ස් දාන්නේ කියලා. ඉතින් මේ වෙන මැෂින් එකකින්ද දාන්නේ නැහැ. මැෂින් එකේ නෙමෙයි මේක අපි කරන්නේ මේ අත් දෙකෙන්, මේ ඇඟිලි දෙකෙන්. දැන් අපි බලන්න දැන් මේ ඇඟිලි දෙක අපි කොහොමද මේක ක්‍රියාත්මක කරන්නේ? මේ කොහොමද මේක මේ ඇඟිලි කොහොමද අපි මේ හසුරවන්නේ? කොච්චර සියුම්මට හසුරනවද? ඒවා දැන් අර පයිලට් කෙනෙක් ප්ලේන් එක අරන් යනකොට කොහොමද එයාගේ අවධානය තියෙන්නේ? ඒ විදිහට තමයි වයර් එකක් යනකොට අපි හැම අවධානය යොමු කරනවා. එහෙම නැත්නම් පියානෝ එකක් ප්ලේ කරන කෙනෙක් කොහොමද එයා හසුරවන්නේ හිතත් එක්ක ඇඟිලි ටික, ඒ මියුසික් එකේ රිද්ම් එක ගන්න. ඒ විදිහට තමයි අපි ඇත්තෙන්ම මේක වයර් එළියේ ඉඳලා හසුරවන්නේ. වයර්, බැලුන්, ස්ටෙන්ට්ස් ඒවා සේරම හසුරවන්නේ මේක අල්ලගෙන එළියෙන් අපි මේක මේ ඇඟිලි වලින් තමයි මේක කරන්නේ. ඉතින් ඇඟිලි වලින් කරලා මේ තමයි මේක හරවලා ඒ වංගු වලින් ගිහිල්ලා අර දැන් මේක මේ කෙලින්ම පාරක් නෙවෙයි තියෙන්නේ. අත දිගේ ගිහිල්ලා මහා දමනියට ගිහිල්ලා මහා දමනින් අපිට මේ වයස් යවන්න ඕනේ කිරීට දමනිය. කිරීට දමනියත් යට හරිය වෙන්න පුළුවන්, උඩ හරිය වෙන්න පුළුවන්. ඉතින් ඒක වයර් එක දාන්න ඕනේ. ඒ වයර් එක දාන එක කරන්නේ වෛද්‍යවරයා විසින් තමයි කරන්නේ. ඉතින් ඒකට තමයි අත්‍යවශ්‍යම අපිට මේ එක්ස්පීරියන්ස් ඕනේ. මේකට ඊටාම සියුම් අවධානයක් තියෙන්න ඕනේ. ඊටාම සියුම් ඇඟිලි වල තමුන්ට ක්‍රියාකාරීත්වයක් තියෙන්න ඕනේ. ඒක කරන්න නැතුව කවදාකවත් ඒක කරන්න බෑ. ඉතින් වෛද්‍යතුමා පැහැදිලි කළා මේ නාල අවහිර වෙන හැටි. තිස්ස ජනනායක මහත්තයාත් ඇඳලා පෙන්නුවා. දැන් කොලෙස්ටරෝල් බලපානවා මේ නාල අවහිර වෙන්න කියන එක සාමාන්‍ය දැනුමට දැන් සාමාන්‍ය කෙනෙකුට තේරුණා. ඉතින් කොලෙස්ටරෝල් කියන්නේ හතුරෙක්ද එහෙම නැත්නම් මිතුරෙක්ද කියලා ප්‍රශ්නයක් කෙනෙකුට තියෙන්න පුළුවන්. ඉතින් කොලෙස්ටරෝල් අපට එපාද? ජීවන් වෛද්‍යතුමා ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ඔබ අහන ප්‍රශ්න වලට මට හරිම කුතුහලයක් තියෙනවා මේ අහන විදිහට කියන්න. ඇත්තෙන්ම අසන්ද ඒක මේ හතුරෙක් වෙන්නත් පුළුවන්, මිතුරෙක් වෙන්නත් පුළුවන්. ඒ දැන් අපි පුජ්‍යලයක් ගත්තාම අපි ඒක හතුරද මිතුරද කියලා කියන්නේ අපි ආශ්‍රය කරන විදිහනේ. තේරුණාද? ඉතින් අපි කොහොමද මේ පුජ්‍යලයත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ? අපි කොහොමද වෙන්නේ? ඒක මිතුරෙක් කරගන්නත් පුළුවන්, හතුරෙක් කරගන්නත් පුළුවන්. ඉතින් කොහොමද දැන් මිතුරා කියන්නේ ඇයි? මිතුරා කියන්නේ කොලෙස්ටරෝල් අපට අවශ්‍යයි. කොලෙස්ටරෝල් ඇත්තම සෛලයක් හැදිලා තියෙන සෛලයේ බිත්තිය සම්පූර්ණ කොලෙස්ටරෝල් අවශ්‍යයි. පටල ඒක සෛල බිත්තිය එහෙම නැත්නම් සෛල පටලය ඒවට ඇත්තම කොලෙස්ටරෝල් අවශ්‍යයි. විශේෂයෙන්ම බ්‍රේන් එකේ සෛල, විශේෂයෙන්ම ස්නායු සෛල, හෘද වස්තුවේ සෛල හැම සෛලයකම ක්‍රියාකාරීත්වයට කොලෙස්ටරෝල් අවශ්‍යයි. ඉතින් කොලෙස්ටරෝල් කියන එක ඊටාම අවශ්‍ය දෙයක් ශරීරයට. නමුත් මේක අපි ඕනකට වැඩි අපි දේවල් කරන්න ගියාම තමයි මිතුරු හතුරු වෙන්නේ.
ඉතින් අපි මිතුරු විදිහට තියාගන්නවා නම් පුළුවන් ඇත්තෙම හැමදාම අපට මිතුරෙක් විදිහට තියාගන්න. ඉතින් ඒ වගේ තමයි කොලෙස්ටරෝල් උනත් අපි ඇත්තෙම හරියට ඒක පාලනය කරගන්නවා නම් පුළුවන් අපට ඒක ඒකේ අර මේ අනතුරු වළක්ව ගන්න. ඉතින් කොලෙස්ටරෝල් වැඩි වුණාම හුඟක් වෙලාවට වෙන්නේ තැම්පත් වීම. දැන් සමහරක් අය ඉන්නවා කොලෙස්ටරෝල් ඇත්තෙම වැඩි වෙලත් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්තෙම දැන් මිතුරා හොඳයි. මිතුරාගේ වරදක් නැහැ. නමුත් ওই මිතුරා සවුත් වෙන්නේ, මිතුරා අප්සෙට් යන්නේ, හතුරෙක් වෙන්නේ අර අසන්ත ඉස්සලා කිව්වා වගේ අර එක දේවල් අහලා හිත අපිරිසුදු වෙලා එහෙම නැත්නම් වෙන අයගේ බලපෑම් වෙලා තමයි වෙන්නේ. ඒ වගේ තමයි මෙතනත් කියන්න තියෙන්නේ. කොලෙස්ටරෝල් සාමාන්‍ය විදිහට තියෙන හැම එකේම කියනමයි කොලෙස්ටරෝල් රිපෝට් එක නෝමල්. කිසිම වැඩිවීමක්. නමුත් මට heart attack එකක් ආවා කියලා. ඇයි එහෙම වුනේ? අර මිතුර හතුරුනේ ඇයි? හුඟක් වෙලාවට අර සාමාන්‍ය තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය පවා ශරීරයේ තැම්පත් වෙන්න පුළුවන් එක අවස්ථාවලදී. එක අවස්ථාවක් තමයි දියවැඩියාව තියෙනකොට. යම් කිසි කෙනෙක්ගේ බලපෑමක් ආවා. එයා හතුරා වුණා. ඒත් එක්කම ප්‍රෙෂර් තියෙනවා නම්. එහෙම නැත්නම් දුම් බොනවා නම් ඒක වෙනවා. සමහරක් අයගේ ජානයක් තියෙනවා නම් නරක ජානයක් තියෙනවා නම් අර සාමාන්‍ය කොලෙස්ටරෝල් පවා තැම්පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආරෙට එන්න පුළුවන්. ආරෙට එන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවලදී එතකොට ස්ට්‍රෙස් තියෙනවා නම් හිත හරිම ආවේගීශීලී, හිත කිසිම ක්‍රෙස්ට් එකක් නැහැ, කිසිම විවේකයක් නැහැ, කිසිම සැහැල්ලු භාවයක් නැහැ, තමුන් ගැන තමුන් හිතන්නේ, තමුන් ගැන තමුන් බලාගන්නේ. ඉතින් ඒ වගේ අයට හුඟක් වෙලාවට අර මිතුර කොලෙස්ටරෝල් මිතුර හතුර වෙනවා. ඉතින් කොලෙස්ටරෝල් තමයි ඔය ගිහිල්ලා තැම්පත් වෙන්නේ. එතකොට සමහරක් අය ඉන්න පුළුවන් ඇත්තම කොලෙස්ටරෝල් කිසිම ප්‍රශ්නයක් නැහැ, කොලෙස්ටරෝල් උත් හොඳයි. නමුත් අපි විසින්ම අපි සතුර කරගන්න කොලෙස්ටරෝල් දුම් බීම නිසා. දුම් බොන අයගේ කොලෙස්ටරෝල් කිසි සම්බන්ධයක් නැහැ. කොලෙස්ටරෝල් තැම්පත් වෙලත් නැහැ. නමුත් heart attack එකක් එන්න පුළුවන් අර මං කිව්වා වගේ අර ගිහිල්ලා අර එන්ඩෝතීලියම් අර කිරිට දමනයේ තියෙන සෛල ඩැමේජ් වෙනවා. එහෙම නැත්නම් ඩැමේජ් වෙන්නෙත් නැතුව එක පාරටම ස්පැසම් කියලා එකක් වෙනවා. ඔය මේ කිරිට දමනයේ එක පාරට හැකිලෙනවා. හැකිලෙන්නේ ඔය දුම් බොන අයට විශේෂයෙන්ම. හැකිලිච්ච ගමන්ම අර බ්ලඩ් සප්ලයි එක සම්පූර්ණ අර හෘද පේශියට නවතිනවා. නැතිලා heart attack ඇති වෙනවා. ඉතින් ඒකත් ඔය දුම් බොන අයට හුඟක් ඇති වෙනවා. ඒක ඇති වෙන්න පුළුවන් හුඟක් වෙලාවට ආවේගීශීලී කටයුතු කරන අයට. හරිම හැම වෙලේම ඉන්නේ ඒගොල්ලන් හරි ටෙන්ෂන් එකේ. එතකොට හරිම ඒ කියන්නේ දැන් ෆයිට් එකක් කියලා හිතන්න. දැන් ෆයිට් එකක් වෙනකොට අපි හිතන්න යාළුවෝ දෙන්නෙක් එහෙම නැත්නම් ගෙදර ඉන්න husband and wife ෆයිට් එකක් වෙනවා. ඒ ෆයිට් එකක් වෙන අවස්ථාවේදී එක්කෙනෙකුට එන්න පුළුවන් ওই තත්ත්වය. ස්පැසම් කියලා කියන්නේ. ස්පැසම් කියන්නේ කොලෙස්ටරෝල් ඩිපොසිට් මොනවත් නැහැ. අර නාලයක පාට හීන් වෙනවා. අර මාංශ පේශී අර නාලේ තියෙන එක පාට ස්පැසම් එකක් වෙලා හීන් වෙනවා. හීන් වෙලා ඒක ටිකක් වෙලා ගියාට පස්සේ ආය යථා තත්ත්වයටපත් වෙනවා බෙහෙත් වලින්. නමුත් මොනවත් ඒකට ඔපරේෂන් කරන්න අවශ්‍යත් නැහැ, ඇන්ජියෝප්ලාස්ටි කරන්න අවශ්‍යත් නැහැ. මේ ඒගොල්ලන් තියෙන තමුන් අර හිත පාලනය කිරීම තමයි. ඉතින් ඒ තත්ත්වයක් තියෙන්න පුළුවන් heart attack වලට. ඉතින් ඔබ මං හිතන්නේ ඔබ අහපු ප්‍රශ්නෙට මං හිතන්නේ ඔය කොලෙස්ටරෝල් සතුර සහ මිතුරා මේ මං හොඳ උත්තරයක් දුන්නා. තිස්ජන්නාය ගුරුතුමා අපි කොලෙස්ටරෝල් ගැන කතා කළා. කොලෙස්ටරෝල් කියන්නේ මොනවද? මේක විද්‍යාත්මක හැඳින්වීමක් තියෙන්න එපායි. ඔව්. දැන් ඔය ඔක්කොම කිව්ව සංඝටක ටික දාන්න පුළුවන් අපිට ලිපිඩ කියන එකට. මේ ලිපිඩ කියන ඒවය තියෙනවා ට්‍රයිග්ලිසරයිඩ්. නැත්නම් ට්‍රයිඑසයිල්ග්ලිසරෝල් කියලාත් කියනවා. එතකොට ඒක එක ලිපිඩ වර්ගයක්. එතකොට අනිත් තව තියෙනවා ලිපිඩ වර්ග අතරේ තියෙනවා ස්ටෙරොයිඩ් කියලා જાතියක්. මේ ස්ටෙරොයිඩ් වර්ග ගණනාවක් තියෙනවා. ඒ වයින් එක උදාහරණයක් තමයි ඔය කොලෙස්ටරෝල් කියලා කියන්නේ. එතකොට මේ ට්‍රයිඑසයිල්ග්ලිසරෝල් නැත්නම් ට්‍රයිග්ලිසරයිඩ් වලට තමයි අපි සාමාන්‍ය භාවිතයේදී මේදය කියලා කියන්නේ. එතකොට ඒකේ තියෙන වර්ග දෙකක්. ඒකේ තියෙන වර්ග දෙකක්. ඒ තමයි සංතෘප්ත මේද සහ අසන්තෘප්ත මේද. මම හිතන්නේ ඔය ඉංග්‍රීසි වචනේ තමයි ගොඩාක් වෙලාවට ජනප්‍රිය වෙන්නේ. මේක saturated fat, මේක unsaturated fat කියලා කියන්නේ. එතකොට ඒකේ
මෙන්න මේ සන්තෘප්ත මේද කියන එක අපේ ඔය රුධිර වාහිනී වල තැම්පත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට ඒක හොඳ නෑ කියලා කියනවා. එතකොට මේ කොලෙස්ටරෝල් වලින් කොලෙස්ටරෝල් අපේ රුධිර ධාරාව තුල එහෙට මෙහෙට ගමන් කරනවා. මොකද කොලෙස්ටරෝල් සහිත ආහාර අපි ගත්තාම ඒක කොලෙස්ටරෝල් කියන එක අමුතුවෙන් ජීර්ණය කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට එන්සයිම දාලා ජීර්ණය කරන්නේ නැහැ. කෙලින්ම රුධිර ධාරාවට උරාගෙන ඉතින් රුධිර වාහිනිය දිගේ එහෙම යනවා. ඒ යනකොට මේ කොලෙස්ටරෝල් ගමන් කරන්නේ මේක ප්‍රෝටීනත් එක්ක එකතු වෙලා. එතකොට දැන් මේක ලිපිඩයක් නිසා මේ ප්‍රෝටීනත් එක්ක එකතු වුණාම කියනවා ලිපෝප්‍රෝටීන කියලා. එතකොට ලිපෝප්‍රෝටීන කියන වචනේ එනවා මේ දෙක එකතු වුණාම. ලිපෝප්‍රෝටීන. මේකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි HDL කියන එක, අනිත් එක තමයි LDL කියන එක. මට ඇහිලා තියෙන පරිදි ඔය ගොඩාක් සාමාන්‍ය ව්‍යවහාරයේදී සාමාන්‍ය ජනතාව භාවිතා කරන වචනයක් තියෙනවා හොඳ කොලෙස්ටරෝල් නරක කොලෙස්ටරෝල් කියලා තමයි කියන්නේ. මේකේ තේරුම high density lipoprotein cholesterol කියන එක, මේක low density lipoprotein cholesterol කියන එක. මේකේ මෙන්න මේ LDL කියන එක තමයි වැඩිපුර සම්බන්ධතාවයක් තියෙන්නේ, අර තැම්පත් වීමේ ප්‍රමාණය වැඩි ස්වභාවය තියෙන්නේ. ඉතින් ඒක නිසා මෙන්න මේ සන්තෘප්ත මේදයි මෙන්න මේ LDL කොලෙස්ටරෝල් කියන එකයි තමයි මේ ටිකක් ඔය කියන්නේ අර වාහිනී වල තැම්පත් වීමේ බිත්තියේ තැම්පත් වීමේ අවදානම වැඩිපුර තියෙන්නේ. එහෙම කියලා ඉතින් මේ ලිපිඩ සම්පූර්ණයෙන්ම හොඳ නැහැ කියලා කියන්න බෑ. මොකද ලිපිඩ කියන්නේ හොඳට මේ ශක්තිය දෙන්න පුළුවන් දෙයක්. කාබෝහයිඩ්‍රේට් වගේම ලිපිඩ වලින් හොඳට ශක්තියක් දෙන්න පුළුවන්. මේ දෙකේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අර ඒ කොලෙස්ටරෝල් අපේ ඇඟෙත් හැදෙනවා, අක්මාවේ කොලෙස්ටරෝල් නිෂ්පාදනය කරනවා. ඊට අමතරව ආහාර වලින් ලැබෙනවා. ඒ ආහාර වශයෙන් ගත්තොත් එහෙම දැන් ඔය හරක් මස්, ඌරු මස්, ඊළඟට බටර්, එතකොට බිත්තර, කහ මදය, එතකොට ඉස්සෝ, දැල්ලෝ, ඒ වගේ ආහාර වලින් තමයි අපිට වැඩිපුර කොලෙස්ටරෝල් ඇඟට ඇතුල් වෙන්නේ. ඒක නිසා මෙන්න මේක සමහර ලාවට වැඩි වෙන්න පුළුවන්. අනිත් සාධකත් එකතු වුණාම ඒක තැම්පත් වීමේ ඉඩකඩ වැඩි. ඉතින් එතකොට එහෙම තැන්පත් වීමේ අවදානම තියෙන එක්කෙනා ඒ ආහාර වලින් අයින් වෙලා හිටියානම් ගොඩක් දුරට මේ ඒ තැන්පත් වීම අඩු කරගන්න පුළුවන්. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. විශේෂ වෛද්‍යතුමනි මේ අපි දන්නවා අපේ ආදි මුතුන් මිත්තන් ගත්තාම ඒ කාලේ වෛද්‍ය පරීක්ෂණ ඔය ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔය හෘදයාබාධ, එතකොට අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි තත්ත්වයන් වාර්තා වෙන්නේ නැහැ. ඒකට හේතුව පරීක්ෂණ නොවීම වෙන්නත් පුළුවන්. දැන් කොවිඩ් උනත් අහුවෙන්නේ පරීක්ෂණ කළොත්නේ. ඒ වගේ තමයි. හැබැයි ඉතින් අද සුලභව අහන්න දකින්න ලැබෙනව නේද? දැන් ඔබ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙක්නේ. ඔබටම කොච්චර අත්දැකීම සුලභතාවයක් නැද්ද? ඔව් ඇත්තම සුලභතාවයක් තියෙනවා. ඉතින් ඇත්තෙන්ම ඒක අපි තේරුම් ගන්න ඕනේ. හුඟක් වෙලාවට දැන් මේක මේ අපේ ශිෂ්ටාචාරය, අපේ පැවැත්ම, අපි ගල් යුගයේ ඉඳලා, කැලෑවල ඉඳලා අපි වගා කිරීමට ඇවිල්ලා, ඒ කියන්නේ ෆාමින් ඒවට ඇවිල්ලා ඊට පස්සේ අපි සිවිලයිස් වෙලා දැන් නාගරික වෙලා තියෙනවා. ඉතින් අපි මේ වරුදු 10 ගාණක් මේක වෙනස් වීමක් වෙලා තියෙනවා. ඒ වෙනස් වීම ඇතුළත ඇත්තෙම මිනිසා එතරම්ම වෙනස් වුන්නේ නැහැ. මෑත භාගයේදී අපි මිනිසා වෙනස් වුණා. ගොක් හැමින් තමයි වෙනස් වුනේ. නමුත් තාක්ෂණය වෙනස් වෙන වේගෙන්ම මිනිසා වෙනස් වුන්නේ නැහැ. ඉතින් වෙනස් වුන්නේ නැති වෙනකොට මිනිසට ඇත්තෙම ශරීරයට හැඩ ගැසෙන්න අමාරුයි. ඒ කියන්නේ දැන් නවීන ක්‍රමයට අපි ගත්තොත් ඇත්තෙම හුඟක් වෙලාවට අපි ගන්නවා දැන් ඔය ෆැටි ෆුඩ්, මේදය සහිත ආහාර වර්ග. එතකොට කෘත්‍රිම සුගර්, සීනි. එතකොට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. එතකොට ඒ ආහාර වලින් ඒවා අලුතෙන් ආපු ඒවානේ. ඒවා මේ අපේ සංස්කෘතියට එහෙම නැත්නම් අපේ ලෝකයට මිනිස්සු විසින් හදාගත්ත දේවල්. ඉතින් ඒවා ශරීරයට ඇත්තෙම හුඟක් වෙලාවට අහිත කරයි.
ඉතින් ඒක නිසා තමයි හුඟක් වෙලාවට අපේ අර ජීවන රටාව වෙනස් වුණා අනිත් එක. අපේ තාක්ෂණය වෙනස් වුණා, ජීවන රටාව වෙනස් වුණා. ඒ ජීවන රටාව වෙනස් වෙනකොටත් අපි හුඟක් වෙලාවට දැන් අපි ගත කරන්නේ විවේක විදිහට. අපි මහන්සිලා වැඩ කරන්නේ, එක්සර්සයිස් අඩුවේ. අපි කන්නේ හුඟක් දේවල් වෙනස් දේවල්. අර මම හැම වෙලේම කියන්නේ අසන්ත දැන් අපි ගත්තොත් එන්ජින් එකක්. වාහනයක් දුවනවා ඩීසල් වලින්. දැන් ඩීසල් වාහනයට දෙන්න ඕනේ ඩීසල්. ඕකට පෙට්‍රෝල් දැම්මොත් මොකද වෙන්නේ? ඉවරයි එන්ජින් එක. එන්ජින් එක වැඩ කරන්නේ නැහැ. ඒ වගේ තමයි අපි දැන් මේ කරන්නේ. අපට අවශ්‍ය අපි පරිණාමයෙන් ආපු ශරීරයට අවශ්‍ය දේවල් නෙමෙයි අපි දාන්නේ. වෙනස් දේවල් දාන්නේ. ඒකේ තමයි අපේ ඇත්තෙම හුඟක් ශරීර ලෙඩ රෝග මතුවලා තියෙන්නේ. පරිසරය විනාශය, පරිසරය දූෂණය, එහෙම නැත්නම් අපේ තාක්ෂණය නිසා අපි අපේ ජීවිතයේ තියෙන අපි හුඟක් කල් ඉඳලා කරපු දේවල් අපි වෙනස් කරලා තියෙනවා. අපි හුඟක් වෙලාවට මේ සැහැල්ලු විදිහට තමයි දැන් හුඟක් දේවල් කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපි ස්ට්‍රෙස් කියන එක ඇවිල්ලා තියෙනවා. අපිට එතකොට ඒ වගේ අපි ජීවන රටාව හුඟක් වෙනස් වුණා මෑත භාගයේදී. ඒ වෙනස් වීම ජීවන රටාව අපි කන බොන විදිය, අඳින පළඳින විදිය, හිතන විදිය, අනිත් ඈත් එක්ක ආශ්‍රය කරන විදිය, අනිත් ඈත් එක්ක කතා කරන විදිය, ඒ සෑම දෙයක්ම වෙනස් වුණා මෑත භාගයේදී. තාම විශාල විදියට. ඒ කියන්නේ අපේ ශරීරයට හැඩ ගහෙන්න බැරි විදියට වෙනස් වුණා. ඉතින් ඒ වෙනස් වීම අපට බලපෑවා. ඒක අපේ මනසට බලපෑවා, ශරීරයේ හැම දෙයකටම බලපෑවා. ඒ වගේම තමයි හાર્ට් එකටත් ඒක බලපෑවා. හાર્ට් එකට බලපෑම එක තමයි හાર્ට් ඇටැක් විදියට අපි වැඩියෙන් දකින්නේ. ඔව් වෛද්‍යතුමනි දැන් හදවත නිරෝගීද කියලා Tamanට හරියටම දැනගන්න. එහෙම නැත්නම් Tamanට හදවත් රෝගයක් තියෙනවද කියලා කලින් දැනගන්න පරීක්ෂණ තියෙනවනේ. සාමාන්‍ය කෙනෙකුට දැන් හිතනොත් මගේ හදවත හොඳයිද කියලා බලා ගන්න තියෙන සාමාන්‍ය පරීක්ෂණ මොනවද අපිට පොදු ජනතාවගේ දැන ගැනීම සඳහා? හදවත හොඳයි කියලා දැනගන්න නම් අසන්ත හුඟක් වෙලාවට අපිට ආශ්‍රය කරලා දැනගන්නත් පුළුවන්. ඔබතුමා හුඟක් වෙලාවට ඔය මනස ගැන හිත ගැන කියනවනේ. ඉතින් ඒක එහෙමනුත් කියන්න පුළුවන්. ඇත්තෙම අපිට පුජ්‍යලේ ආශ්‍රය කරනකොට කියන්න පුළුවන් මේ මනුස්සයාගේ හදවත මොකක්ද කියලා. ඒ මනුස්සයාට ඇත්තෙම කියන්න පුළුවන් මේ මනුස්සයාට හොඳ නිරෝගී ජීවිතයක් තියෙනවා. මේ මනුස්සයාට හાર્ට් ඇටැක් එකක් හැදෙන්නේ නැති වෙයි. අංශභාගයක් හැදෙන්නේ නැති වෙයි. කැන්සර් එකක් හැදෙන්නේ නැති වෙයි. ඒක ඇත්තෙම ඒ ආශ්‍රය කරලා අපිට කියන්න පුළුවන්. ඒ කොහොමද ඒ හදවත හිත වැඩ කරන්නේ. ඉතින් ඒක එකක්. ඒක අපි සාමාන්‍ය විදිහට ඒක කියන්න පුළුවන්. ඒත් එක්කම තව පරීක්ෂණත් ඇත්තෙම අපිට තියෙන නවීන ක්‍රමය අනුව පරීක්ෂණ තියෙනවා කරන්න. ගාක් තියෙනවා දැන් පරීක්ෂණ. හෘද වස්තුවේ ලෙඩ වලට තියෙන පරීක්ෂණ. විශේෂයෙන්ම මේ ඇන්ජයිනා තත්ත්වය, නහරවල හීන්වීම තත්ත්වය, හાર્ට් ඇටැක් එකක් හැදෙනවද නැද්ද කියන එක කරන්න. ඉතින් ඒවට හුඟක් වෙලාවට පරීක්ෂණ තියෙනවා. නමුත් මේ පරීක්ෂණ වලට වැඩිය වැදගත් වෙන්නේ රෝග ලක්ෂණ. ලෙඩක් හඳුනා ගන්න. ඉතින් ඒකෙදි ඇත්තෙම ඒක තමයි මෙඩිකල් චෙක්අප් කරන්න ඕනේ. යම් කිසි දෙයක් තියෙනවා ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න ඕනේ. ලෙඩාට කතා කරලා තමයි දැනගන්න ඕනේ මේ ලෙඩේ තියෙනවද නැද්ද කියන එක. ඉතින් හුඟක් වෙලාවට දැන් අපි එකපාරට පරීක්ෂණ වලට පයින්නවට වැඩිය, ඒවා කරනවට වැඩිය ලෙඩාට කතා කරලා ඇත්තෙම දැනගන්න පුළුවන්. ඒත් එක්කම පරීක්ෂණ කරනවා නම් හුඟක් වෙලාවට ඊට පස්සේ තමයි පරීක්ෂණ වලට යන්නේ අසන්ත. ඉතින් දැන් ඔය වෛද්‍ය විද්‍යාව උනත් කියන්නේ කතා කරලා ලෙඩ අඳුර ගන්න පුළුවන්. 70ක් විතර කතා කරලා අඳුර ගන්න පුළුවන්. 20යි 10යි අවශ්‍ය වෙන්නේ පරීක්ෂණ වලින් ලෙඩ හොයා ගන්න. ඉතින් හරියට ලෙඩාට කතා කරනවා නම්, ලෙඩාගේ රෝග ලක්ෂණ හොයා ගන්නවා නම්, ලෙඩාට කතා කරන්න දෙනවා නම්, ඒ විදිහට ඇත්තෙම පොඩ පුළුවන් ලෙඩ හඳුර ගන්න. ඉතින් ඒක එකක් ඔය ඇන්ජයිනා තත්ත්වය. හાર્ට් නහර බ්ලොක් වෙලා තියෙනවද කියලා. ඒ පරීක්ෂණ ගත්තොත් ඉතින් බොහොම සැහැල්ලු මේක තමයි ECG එක. ECG එකක් අරගෙන ඇත්තෙම අපි ඕනම කෙනෙක් දන්නවා ECG එකක් ගන්නවා. අරගෙන පුළුවන් අපට නහරවල බ්ලොක් වීම් තියෙනවද කියලා හොයාගන්න. නමුත් ECG බොහෝ අයගේ බ්ලොක්ස් තියෙන ඕන තරම්. නමුත් ECG නෝමල් වෙන්න පුළුවන්. ECG එකෙන් විතරක් ECG නෝමල් වුණා කියලා ඒ කියන්නේ ඒක ඒ පපුවේ කැක්කුම එහෙම නැත්නම් chest pain එක මේ heart එකේ නෙමෙයි කියලා කියන්න බෑ. blocks නැහැ කියලා කියන්න බෑ. ඉතින් ඒක සාමාන්‍ය ගන්න ECG එක. ඊට අමතරව හුඟක් වෙලාවට එක්සර්සයිස් කරලා ECG එකක් ගන්න පුළුවන්. දුවලා ටිකක් ECG ගන්න පුළුවන්. heart එක අර කිව්වා වගේ දැන් සංකෝචනයේ ප්‍රසාරණය හොඳට වෙනවා. එතකොට ඔක්සිජන් ඕනේ හුඟක්. block එකක් තියෙනවා නම් වෙන්නේ අර ඔක්සිජන් ගන්නකොට අර block එක හරහා ගන්න බෑ. එතකොට heart එකට කැක්කුම එනවා. පපුවේ කැක්කුමක් ඇවිල්ලා ECG එකේ පොඩි වෙනස්කම් වෙනවා. අර ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකත් හරියට වැඩ කරන්නේ නැහැ. ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක හරියට වැඩ කරන්නේ නැතිකොට ඒක ECG එකට වැටෙනවා.
දැන් ECG එකට වැටෙන්නේ ඇත්තෙන්ම අර ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක. දැන් අර යන අපි කිසලා පැහැදිලි කරා ඒකේ එන ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක තමයි අපි අර රෙකෝඩ් කරන්නේ. ඉතින් ඒකට වැටෙනවා. ඉතින් ඒක එක්සර්සයිස් ECG කියනවා. එහෙම නැත්නම් අපි ස්කෑන් තියෙනවා. දැන් ස්කෑන් වර්ග ගොඩක් තියෙනවා, බොහෝමයක් තියෙනවා. ඒ ස්කෑන් එකක් තමයි දැන් අර එකෝ ස්කෑන් කියලා අපි මේ ස්කෑන් එකක් කරනවා. ඒ හાર્ට් එක බලලා කියන්න පුළුවන් නහරවල හීන් බීම් තියෙනවද කියලා. ඒවත් ස්ථිරම නැහැ. සමහරක් වෙලාවට ස්කෑන් එක නෝමල් වෙන්න පුළුවන්. නමුත් බ්ලොක්ස් තියෙන්න පුළුවන්. ඉතින් නෝමල් වුණ පළියටම බ්ලොක්ස් නැහැ කියලා කියන්න බෑ. ඉතින් අනිත් එක තමයි දැන් හුඟක් වෙලාවට දැන් තියෙනවා තව ස්කෑන් එකක් CT ස්කෑන් එකක්. ඒ CT ස්කෑන් එකෙන් කරන්නේ ඩයි එකක් දීලා ඒ නහර ටික අපි ස්කෑන් කරනවා CT මැෂින් එකකින්. ඒක ලොකු මැෂින් එකක්. කරලා බලන්න පුළුවන් බ්ලොක්ස් තියෙනවද කියලා. ඒක ඊටාම වැදගත්. ඊටාම ඒක නැහැ කියලා වැටුනොත් එහෙම බ්ලොක්ස් නැහැම තමයි. ඉතින් ඒක හරි වැදගත්. ඉතින් එහෙම නැත්නම් අර ඩයි ටෙස්ට් එක. ඩයි ටෙස්ට් එක අපි වයර් එකක් දාලා අර ඉස්සෙල්ලා කියපු විදිහට ඒ වයර් එක දිගේ ටියුබ් එකක් දැවලා ටියුබ් එක කිරියට දමනිය ඇතුළට දාන්නේ. ටියුබ් එක අර කිරියට දමනිය මුල තියන්නේ. තියලා පටන් ගන්න තැන ටියුබ් එක නවත්තලා අපි පිටින් ඩයි දෙනවා. ඩයි දුන්නාම ටියුබ් එක දිගේ ගිහිල්ලා ඩයි එක අර කිරියට දමනියට වැටෙනවා. වැටිච්ච ගමන්ම අර ඩයි එකේ තියෙන අයඩින් අපිට පුළුවන් එක්ස්රේ එකක් ගන්න. පිටින් එක්ස්රේ එකක් ගත්තාම අපිට පේනවා ඒක. ඒ එක්ස්රේ එක දිහා බලපුවම පේනවා බ්ලොක් තියෙනවද නැද්ද කියලා. ඉතින් ඒක තමයි හොඳම ක්‍රමය දැනට තියෙන. බ්ලොක්ස් තියෙනවද නැද්ද කියලා බලන්න. බ්ලොක්ස් තියෙනවා නම් කොච්චර තියෙනවද, කීයක් තියෙනවද, කොතනද තියෙන්නේ කියලා බලන්න පුළුවන්. ඉතින් ඒක නෝමල් නම් නෝමල්ම තමයි. අර CT ඇන්ජියෝ එක කරනකොට ඒක නෝමල් නම් ඒකේ බ්ලොක්ස් නැහැ කියලා වැටුනොත් ඒකත් නෝමල්ම තමයි. නමුත් ඒකේ සමහරක් වෙලාවට බ්ලොක් වැටුණා කියලා වැටුනොත් එහෙම අපිට ඇන්ජියෝග්‍රෑම් එකට යන්න වෙනවා මේ බ්ලොක්ස් වල ප්‍රමාණය කොච්චර දුරට තියෙනවද නැද්ද, මොකද්ද මේකට අවශ්‍ය ප්‍රතිකාරය ඒවා කියලා බලා ගන්න. ඉතින් ඕවා තමයි විශේෂ පරීක්ෂණ දැනට තියෙන. දැන් රුධිර පරීක්ෂණයක් මගින් පුළුවන් ද කලින් දැනගන්න මේ හෘදයාබාධයක් ඇති වෙන්න පුළුවන්ද නැද්ද කියලා? ඇත්තෙන්ම එහෙම තත්වයක් දැනට නැහැ. දැනට නැහැ. කියන්නේ අපට යම්කිසි පුජ්‍යලෙක් ඉන්නවා නම් දැන් එයාට සුමානකින් දෙකකින් හෘදයාබාධයක් හැදෙනවද නැද්ද කියන එක ස්ථිර වශයෙන්ම කියන්න තරම් බ්ලඩ් ටෙස්ට් එකක් දැනට හොයාගෙන නැහැ. නමුත් අපට පුළුවන් දැනගන්න කියන්නේ වක්‍ර මාර්ගයෙන්. වක්‍ර මාර්ගයෙන් අපි හිතමු යම්කිසි පුජ්‍යලෙක් ඉන්නවා නම් එයාට තියෙන අපි දැන් ඔය කියන බ්ලඩ් ටෙස්ට් එකක් තියෙනවා CRP කියලා. CRP කියන්නේ මේ කිමිකල් එකක් බ්ලඩ් වල තියෙන. ඒ කිමිකල් එක වැඩි තියෙනවා නම් යම්කිසි පුජ්‍යලයකට CRP කියන කිමිකල් එක ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඒක යම්කිසි හැකියාවක් තියෙනවා එයාට ඉස්සරහට heart attack එකක් හැදෙන්න හැකියාවක් තියෙනවා. ස්ථිර වශයෙන්ම නෙවෙයි. ඉතින් ඒ CRP කියන එක වැඩි වෙන ගාක් හේතු තියෙනවා. නමුත් සමහරක් අයට හිතන්නේ දැන් chest pain එකක් තියෙන කෙනෙක් ඉන්නවා කියලා. දැන් chest pain එකක් තියෙන එක මේක heart වගේ හිතෙනවා අපි. නමුත් heart attack වගේ විදිහටත් මේ chest pain එක තියෙනවා. නමුත් මේ පුජ්‍යලට CRP එකක් කරලා බලලා ඒක වැඩි නම් අපිට කියන්න පුළුවන් මේ CRP මේ පුජ්‍යලට ඉස්සරහට සමහරට heart attack එකක් හැදෙන හැකියාව වැඩි වෙන්න පුළුවන් කියලා. ඉතින් අපිට ඒ වෙලාවේදී අපිට ඉක්මනින් අපිට පුළුවන් ටෙස්ට් කරලා බලන්න. ඒක වළක්වා ගන්න උදව් වෙනවා. ස්ථිර වශයෙන්ම කියන්න බෑ අසන්ත. තව ටෙස්ට් එකක් තියෙනවා ට්‍රොපොනින් කියන එක. ට්‍රොපොනින් කියන එක වෙන්නේ ඇත්තෙන්ම heart attack එක හැදුනට පස්සේ. ඒක හැදුනොත් විතරයි ඒක ඒ ටෙස්ට් එක පොසිටිව් වෙන්නේ. ඉතින් ට්‍රොපොනින් හුඟක් වෙලාට හුඟක් අය කරනවා මේ chest pain එකක් නිකන් කියපු ගමම ට්‍රොපොනින් එකක් කරනවා. එහෙම නැත්නම් arm pain එකක් වුණා නම් ට්‍රොපොනින් එකක් කරනවා. මොනවා හරි හතියක් වුණා නම් ට්‍රොපොනින්. එහෙම බෑ. එහෙම නෙමෙයි. ඒ ට්‍රොපොනින් එකේ වැඩි වෙන්නේ පොඩි හෝ කුඩා හෝ විශාල heart attack එකක් හැදුනොත් විතරයි. නමුත් ඒක ට්‍රොපොනින් ටෙස්ට් එකේ වැදගත්කම තමයි හුඟක් වෙලාවට heart attack එක හැදෙන්න පටන් ගන්නකොටම ඒ ටෙස්ට් එක පොසිටිව් වෙනවා. ඒකද අපට පුළුවන් ඒ heart attack එක හැදෙනවා. නමුත් ඉක්මනින් දැනගන්න. පරක්කු නොවි දැනගන්න පුළුවන්. ඉස්සර අවුරුදු 10කට 15කට 5කට 6කට ඉස්සෙල්ලා තිබ්බා heart attack එකක් කොහොමද හැදුනේ කියලා blood test වලින් කරන්න. නමුත් ඒක ඒ blood test කරනකොට heart attack එක හැදිලා ඉවරයි. ටිකක් පරක්කු වෙලා. නමුත් troponin එකෙන් වැදගත්කම තමයි heart attack එක හැදෙනවා. හැදෙන ගමන් හැදෙන්න පටන් ගත්තා. ඒ හරියදී පුළුවන් කරන්න. පරක්කු වෙන්න ඕන. එතකොට අපිට පුළුවන් troponin positive එකක් ගාලා ඉක්මනට රෝගියා ඇතුල් කරන්න. ඉතින් ඒකෙන් වැදගත්. නමුත් troponin යම් කිසි කෙනෙකුට normal කියලා වැටුනොත් ඒකෙන් heart attack හැදුන්නේ නැහැ කියලා කියන්න බෑ. නමුත් troponin තව පැය දෙකකින් කරලා බලනකොට positive වෙන්න පුළුවන්. troponin වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒකත් අපිට කීපයක් කරන්න වෙනවා. ඒකයි මම අසන්ත කිව්වේ තාම වැදගත් වෙන්නේ heart attack එකට රෝග ලක්ෂණ. troponin එකක්වත් CRP එකක්වත්
එහෙම නැත්නම් ECG එකක්වත් ඔය කිසිම ටෙස්ට් එකක් නෙමෙයි. heart attack එකක් අඳුරගන්න ඉතාම වැදගත් එක තමයි ලෙඩා ගාව වාඩි වෙලා ලෙඩාට කතා කරන එක. ලෙඩාට කතා කරලා ඒ රෝග ලක්ෂණ අනුව 90%ක්ම heart attack ඒ රෝග ලක්ෂණ වලින් හොයාගන්න පුළුවන් මේක heart attack එකක් කියලා. මොන වගේ රෝග ලක්ෂණද? ඒ රෝග ලක්ෂණ තමයි අසන්ත ඉතාම වැදගත්. ඒ කැක්කුම පපුවේ කැක්කුම මේ කැක්කුම ඉතාම වැදගත්. මොකද මේ කැක්කුම හැම වෙලේම ලෙඩා පෙන්වන්නේ මෙහෙම. එහෙම නැත්නම් මෙහෙම. තේරුණාද? ඒ කියන්නේ කවදාවත් කිසිම කෙනෙක් මෙහෙම කැක්කුමක් කියලා පෙන්වන්නේ නැහැ. ඇඟිල්ලෙන් පෙන්වන්නේ නැහැ. ඇඟිලි දෙකෙන් පෙන්වන්නේ නැහැ. ඒක හරි වැදගත්. ඉතින් මොකද හේතුව ඇඟිල්ලෙන් පෙන්නනවා නම් යම් කිසි කෙනෙක් කැක්කුමක් කියලා බොහෝ විට ඒක ඇවිල්ලා මස්කියුලර් පේන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හමෙන් වෙන්න පුළුවන්, පේශි වලින් වෙන්න පුළුවන්, ඇටකටු වලින් වෙන්න. heart එකෙන් වෙන්න බෑ බොහෝ විට. heart එකේ පේන්නේ හුඟක් වෙලාවට ඒගොල්ලන් කියන්නේ මේක කවදාකවත් මීට පෙර හැදිලා නැහැ. මේක ඊටාම දරුණු පේන් එකක්. මේක විනාඩි 20කට වැඩිය තිබ්බා. පැයක් තිබ්බා. පැය එකමාරක් තිබ්බා. මට දාඩි දැම්මා. වමනේ ආවා. මැරෙන්න වාගේ ගියා කියලා මට හිතෙනවා. මට හරි ලොකු බයක් ඇති වුණා. මේක හරි පුදුම විදියට දරා ගන්න බැරි වුණා. මේක මෙහෙම පෙන්වන්නේ. මෙහෙම පෙන්වන්නේ. එහෙම නැත්නම් මෙහෙම පෙන්නනවා. එහෙම නැත්නම් මෙහෙම පෙන්නනවා. ඉතින් අර පොයින්ට් කරන්නේ නැහැ. ඒ තුඟක් වෙලාවට කියන්නේ පින් ප්‍රික් පේන් කියලා නිකන් අනිනවා කියලා කියන්නේ. ඒක හાર્ට් පේන් එකක් නෙමෙයි. ඉතින් ඒක හුඟක් වෙලාවට අත දිගේ යන්න පුළුවන්, වම් අත දිගේ යන්න පුළුවන්, බෙල්ලට යන්න පුළුවන්, පිටිපස්සට යන්න පුළුවන්, දකුණු පැත්තට ඉඳලා හිටලා එන්න පුළුවන්. ඉතින් මේක තමයි රෝග ලක්ෂණ. ඒක හරි වැදගත්. ඒක හාරන කියන්නේ මිරිකනවා වගේ. ඒකයි පෙන්වන්නේ තද කිරීමක්. සමහරක් අය කියනවා මේක අලියෙක් වගේ එහෙම නැත්නම් කවුරු ඇවිල්ලා කකුල තියලා පෑගුවා කියලා. එච්චරකට තද කරා කියලා. එච්චරකට වැදගත් ඒක. ඉතින් ඒක තමයි මේ රෝග ලක්ෂණ. ඒක හරි වැදගත්. ඉතින් හුඟක් වෙලාවට heart attack ලෙඩ ඕක තියෙනවා. 99%ටම ඕක තියෙනවා. ඉතින් ඒක වරදින්න විදියක් නැහැ. බොහොම කලාතුරකින් කෙනෙකුට තමයි ওই රෝග ලක්ෂණ නැත්තේ. නැතුව ECG එකක් ගත්තාම අහුවෙන්නේ. ඉතින් ඒක වැදගත්ම දේ තමයි ඇත්තෙම රෝග ලක්ෂණ දැනගන්න එක. සමහරක් අය ඉන්නවා එකපාරට හොඳට ඉන්නවා හති වැඩිවීමක් වෙනවා. දැන් හති කියන්නේ අසන්ත දැන් හුඟක් අයට හති තියෙනවානේ. ඉතින් ඔය හති පටල ගන්නත් හොඳ නැහැ. හුඟක් අය නිරෝගීව ඉන්නවා එකපාරට ගේ ඇතුළේවත් ඇවිදින්න බැරුව ඉන්න පුළුවන්. හති හුඟක් වැඩි වෙන. ඉතින් ඒකත් heart attack එක ලක්ෂණයක්. නමුත් ඒක මේ හැම එක්කෙනෙකුටම එන්නේ නැහැ. හුඟක් වයස අය ඉන්න සමහරක් වෙලාවට ඒගොල්ලෝ එකපාරට සිහි නැති වෙලා වැටෙනවා. සිහි නැති වෙලා වැටෙනවාම ECG එකක් ගත්තාම heart attack එක. ඒවා බොහොම කලාතුරකින් එන ඒවා. නමුත් වැදගත්ම දේ තමයි පපුවේ කැක්කුම. පපුවේ කැක්කුම ඒක ලෙඩා පෙන්නනවා. ලෙඩාම පෙන්නනවා. ඉතින් අපි ඒක බලන්න ඕනේ. ඒක වෛද්‍යවරයාට ඒක දැනුමක් තියෙන්න ඕනේ මේ ලෙඩා මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් ඒ විදිහට තමයි දැනගන්නේ. ඉතින් ඒ රෝග ලක්ෂණ අනුව යනවා නම් හුඟක් වෙලාවට heart attack එකක් අඳුරගන්න පුළුවන්. සමහරවිට දාඩිය දානවා, කලන්තය ඇති වෙනවා. හුඟක් වෙලාවට දාඩිය වමනේ යන්න වගේ එනවා. වමනේ යන්න වගේ එනවා, දාඩිය උත්තරම දානවා. ඉතින් හුඟක් වෙලාවට මේ රෝග ලක්ෂණ හඳුනාගත්තාම ඇත්තෙම ඒක හොයාගන්න පුළුවන්. නමුත් දැනට තියෙන ලොකු ප්‍රශ්නේ තමයි මේ ગેස්ට්‍රයිටිස් එක. හුඟක් අය හිතනවා මේ ગેස්ට්‍රයිටිස් කියලා මේක. දැන් ગેස්ට්‍රයිට් heart attack එකක් එන්න පුළුවන් මේ බඩ හරියනොත්. පපුවෙන් විතරක් නෙමෙයි. බඩ හරිය උදරේනොත් එන්න පුළුවන්. ඒක දැවිල්ලක් වගේ එන්න පුළුවන්. අර වගේ අත තියන්න නැති වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට කියන්න පුළුවන් මේ බඩේ දැවිල්ලක් වගේ ආවා. ඒවිලා හැබැයි දාඩි දැම්මා. දාඩි දාන එක ગેස්ට්‍රයිටිස් වලට එන්නේ නැහැ. ඒක එක්කම අනිත් එක ગેස්ට්‍රයිටිස් තියෙන අය හුඟක් වෙලාවට ඒක ગેස්ට්‍රික් ඒගොල්ලන් දන්නවා. කෑම කාපුවාම සමහරක් වර්ගවලට. සමහර වර්ග කෑම වලට ඒගොල්ලන්ගේ දන්නවා ඒක ગેස්ට්‍රයිටිස් කියලා ඒගොල්ලන්ට ඒක කාලයක් තිස්සේ තියෙන එකක්. නමුත් මේක සමහරක් වෙලාවට ජීවිතේ පළමුව වතාවට මේක වෙන්න පුළුවන්. මේක කවදා මට ગેස්ට්‍රයිටිස් තිබිලත් නැහැ. නමුත් බර්නින් පේන් එකක් ආවා මේ බඩ හරියෙන්. ඇවිල්ලා මට දාඩියක් දැම්මා. හැබැයි මට හිතුණා ગેස්ට්‍රයිටිස් තමයි මේක. මේ මම ගත්තා ටැබ්ලට් එකක් එහෙම නැත්නම් සිරප් එකක් ගත්තා. එහෙම හුඟක් අය කියනවා. ඉතින් ඒක හරි වැරදි. ඒ වගේ අවස්ථාවකදී විශේෂයෙන්ම දාඩිය දානවා නම් වමනට වාගේ එනවා නම් මේක මීට පෙර කවදාවත් හැදිලා නැත්නම් ગેස්ට්‍රයිටිස් කිය ඉන්නතුව ગેස්ට්‍රයිටිස් උනත් ඇත්තම වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනේ. තමුන් බෙහෙත් කරගන්න නැතුව. එක්තරා උත්සවයක කලකට පෙර ඒ උත්සවයේ වේදිකාවේ මම හිටියා. මම නෙවෙයි ඒ වෙලාවේ කතා කරමින් හිටියේ. මම පසකින් හිටියා සූදානම් වෙලා. දැන් අපිට පේනවා ඒ සභාවේ ඉන්න අය ප්‍රභූවරු සම්භාවනීය අමුත්තෝ ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා. මම බලා ඉන්නකොට එක ප්‍රභූවරයෙක් මට පේනවා මෙහෙම ඇලුන මම හිතුවා නිින්ද යනවා කියලා. ඉතින් සභාවල නිින්ද යනවා ඉන්නවනේ. මම හිතුවා නිින්ද යනවා කියලා ඒ වුණාට එහෙම ඇල වෙලා එයා එහෙම හිටියා.
ඊට පස්සේ ළඟ ඉන්න කෙනා කලබුණා මොකද මෙහෙම කතා කළා. එයා ඒ මහත්තයා නැගිටින්නේ නැවතත්. හෘදයාබාධයක් ඇති වෙලා මේ අපි බලා ඉඳදී අප ඉදිරිපිටම මෙහෙම ඇලවුණා එතනින්ම ඉවරයි. මේ ෂණිකව සිද්ධ වෙන දේවල්. කාටවත් හිතන්නවත් වෙලාවක් නැහැ සූදානම් දැන් ඔබ කිව්වා වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන යාම තමයි වැදගත් කියලා. ඉතින් වෛද්‍යතුමා දැන් මේ ලක්ෂණ දැනගත්තාම අපි කියමු හදිසි හෘදයාබාධයක් gedara ඇති වුණොත් එහෙම අපි කියමු රෝහලට යන්න වෙලාවකුත් තියෙනවා. ඒ අතරතුර කාලේ ඔබ කිව්වා අර ගෝල්ඩන් නව ඒ කාලය තුල රත්තරම් පැය ඇතුළත මොනවද කළ යුතු දේවල් කියන එක gedara අය කොයිතරම් පරිස්සමින් මේ රෝගයව හසුරවන්න උනද කල්පනාකරන. ඒ කියන්නේ ඔබට උපදේශ දෙන්න පුළුවන් නම් වටිනවා. ඔව්. ඇත්තම අසද්ද අර ඉස්සලා කියපු කතන්දරේ හරි වැදගත්. මේ ඒ කතාව යනුව දැන් මේ පුජ්‍යලයා හොඳට වාඩි වෙලා හිටියා එහෙම ඇලුණා. ඉතින් මේ වගේ දේවල් heart attack නිසා ඇති වෙනවා. ඒ කියන්නේ sudden death කියන එක. හදිසියෙම ඇති වෙනවා. ඒ කියන්නේ කිසිම රෝග ලක්ෂණයක් නැහැ. හතියක් නැහැ. කැක්කුමකුත් නැහැ. එක පාරට අර ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක වෙනස් වෙලා heart එකේ බ්ලොක් එක ඇති වෙනවා. එක පාරට heart එක කාඩියක් ඇරෙස්ට් එකක් වෙනවා. ඒකේ කාඩියක් ඇරෙස්ට් එකක්. ඒ කියන්නේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරමින් ඉඳද්දි එහෙම වැටලා තියෙනවා. එහෙම වැටෙනවා. ඉතින් ගක් අය එහෙම වෙනවා. ඉතින් ඒකත් කලාතුරකින් ඇති වෙන දෙයක්. නමුත් හොඳට මතක තියාගන්න ඔය සිද්ධ වෙන කට්ටියට පෙරහුරු තියෙනවා. දැන් මේ පුජ්‍යලයා වුණත් අපි අපේ ජීවත් වුණාට හිටියා නම් අපි ඇහුවා නම් ඔබතුමාට මොනවද දැනගන්න තිබ්බේ නැද්ද heart එකේ ප්‍රශ්න. එතකොට එයා කියන්න තිබ්බා මට මෙහෙම එකක් තිබ්බා. ඇවිදිනකොට පොඩ්ඩක් තදවීමක් වගේ තිබ්බා. මම ඉතින් ඒක විතර ගණන් ගත්තේ නැහැ. ඒ වගේ පෙරහුරු තියෙනවා. හැම එක්කිනාට පෙරහුරුවක් තියෙනවා. ඔය හදිසියේ පළවෙනි මේක නෙවෙයි. ඔව් පළවෙනි එකම නෙවෙයි. එකක් ඇවිල්ලා තියෙනවා. ඉතලා තියෙනවා. ඉතින් ඒගොල්ලන් ඒවා නොසලකා හැරියා වෙන්න පුළුවන්. හැබැයි කනගාටුවෙන් හරි කියන්න පුළුවන් සමහරක් අය ඉන්නවා කිසිම පෙරහුරුවක් තිබිලා නැහැ. ඒක තමයි පළවෙනිම එක. ඉතින් ඒ වගේව වෙනවා ඇත්තෙම heart attack වල වෙනවා. ඉතින් ඒක තමයි heart attack බය වෙන්න ඕනේ. ඒක තමයි දරුණු තත්වය. ඒක තමයි හුඟක් වෙලාවට check up කියන එක වැදගත්. heart එක check කරගන්න ඕනේ කියන එක වැදගත් නිතරම. ඉතින් ඒකයි අනිත් එක ඔබතුමා ඇහුවේ අර ප්‍රශ්නේ golden hour. ඉතින් golden hour එකේදී කරන්න ඕනේ දැන් ඒ වගේ chest pain එකක් හැදුන එක්කෙනෙකුට chest pain එකක් දැනගත්තා නම් ඒ කියන්නේ ඒක තමුන් තීරණය ගන්න යන්න එපා. ඒ කියන්නේ තමුන් හිතන්න යන්න එපා. මේක මේ heart මේක gastritis මේක heart වෙන්න බෑ. මම මේක උදේ වෙනකල් ඉන්න ඕන රැ හැදුනා නම් මම මේ ඔෆිස් එකේ මීටින් එකේ වෙනකල් ඉන්න ඕන මගේ වැඩ කරගන්න ඕනේ මම ළමයා ඉස්කෝලේට දාලා කරන්න ඕනේ මම ළමයා ගෙදර එනකල් ඉන්න ඕනේ යත් එක්ක යන්න ඕනේ හස්බන්ඩ් ගෙදර එනකල් ඉන්න ඕනේ. එහෙම කියන්න බෑ. තමුන්ට පපුවේ කැක්කුම ඇති වුණා නම් ඒවා සේරම අමතක කරලා දාලා වෛද්‍ය ප්‍රතිකාර කර යන්න ඕනේ. ඒකද කරන්න ඕන තමුන්ට බැයි නම් ටෙලිෆෝන් එකක් කරගෙන කතා කරන දැන් ඇම්බියුලන්ස් සර්විස් එකක් තියෙනවා. එහෙම නැත්නම් අල්ලපු ගෙදරට හර ගිහිල්ලා කවුරු හරි ඉන්න කෙනෙකුට ගිහිල්ලා කරුණා කරලා මට උදව් කරන්න. උදව්වක් අරගෙන ඇම්බියුලන්ස් එකක් නැත්නම් වාහනයක් අරගෙන ඉස්පිරිතාලෙට එන එක තමයි ඉතාම වැදගත්. කිසිම විදිහකින් පරක්කු වෙන්න බෑ. ඉතින් ඒ අතරතුර තමුන්ට පුළුවන් ඇත්තෙම කරන්න ඇස්පිරින් එකක්. soluble aspirin දිය වෙන ඇස්පිරින් තියෙනවා. ඒකක් ඇත්තෙම කට ඇතුළට දාලා හොඳට හපන්න. හපලා කට ඇතුළෙම දිය කරගන්න. දිය කරලා ඒත් එක්කම වතුර පොඩ්ඩක් බොන්න. ඒකෙන් ජීවිතේ පුළුවන් ඇත්තෙම බේර ගන්න. ඒ ඇස්පිරින් එකෙන්. ඉතින් හුඟක් වෙලාවට ගෙවල් වල තියාගන්න එක හොඳයි soluble aspirin. ඒක අර enteric coated කියලා අර coated aspirin කියලා වර්ගයක් තියෙනවා. ඒකට වැඩිය හොඳ අර දිය වෙන aspirin එක. ඒක ඒවා තියෙනවා මාකට් එකේ. ඉතින් ඒක තමයි වැදගත්ම දේ. aspirin එකක්. එහෙම නැත්නම් aspirin සාමාන්‍යයෙන් අපි කියන්නේ 300 මිලිග්‍රෑම් කියලා. ඒ කියන්නේ ටැබ්ලට් තියෙනවා 75 100 තියෙනවා 100 එකකින් ගත්තොත් 3ක් ටැබ්ලට් එකක් හරි කමන්නේ 100 මිලිග්‍රෑම් කියන්නේ එක ටැබ්ලට් එකක් කමන්නේ ඒ වෙලාවට හපලා හොඳට කට ඇතුළෙම දිය කරගෙන වතුර ටිකක් බොන්න ඕනේ. ඒකෙන් පුළුවන් මේ ජීවිතය සම්පූර්ණයෙන් එතනින් බේර ගන්න. බොහෝ අවස්ථාවලදී ඒක හරි වැදගත්. ඒත් එක්කම වෛද්‍ය ප්‍රතිකාර වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕන. ළඟ ඉස්පිරිතාලෙ වෙන්න පුළුවන්, ළඟ ක්ලිනික් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ තැනකට පහසුකම් තියෙන තැනකට ලෙඩා ඉක්මනින්ම අරන් යන්න ඕන. පරක්කු නොකර. වාහන නැති වුණත් කොහොම හරි වාහනයක් අරගෙන ඇම්බියුලන්ස් එකක් අරගෙන පරක්කු වෙන්නේ නැති එක තමයි ඊටාම වැදගත්. හැකි ඉක්මනින් ECG එකක් ගන්න තැනකට ECG එකක් තියෙන තැනකට යන එක තමයි ඊටාම වැදගත්. විසඳු වෛද්‍යතුමා ඔය ස්ත්‍රී පුරුෂ භේදයේ අනුව හෘද රෝගවල අඩු වැඩිවීමක් තියෙනවද? එහෙම එකක් තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට පිරිමියාට තමයි ඇත්තෙම heart attack වැඩියෙන් හැදෙන්නේ.
ඉතින් ගැහැණු අයටත් heart attack හැදෙනවා. පිරිමි ගැහැණු අතර පරතර ටිකක් වයස යනකොට නැති වෙනවා. නමුත් තරුණ කාලේදී පිරිමියාට තමයි වැඩියෙන් හැදෙන්නේ. ගැහැණු අයට හැදෙනවා අඩුයි. මොකද ඒගොල්ලන්ගේ අර ඊස්ට්‍රජන් කියන හෝමෝන නිසා ඒකෙන් ටිකක් ආරක්ෂාවක් දීලා තියෙනවා. නමුත් ගැහැණු අය හැදෙනවා අඩුයි කියලා ඒක ඒගොල්ලන් වාසි පැත්තට ගන්න හොඳ නැහැ. හුඟක් වෙලාවට ගැහැණු අය අර 48 49 ඒ වගේ අවස්ථා ඒ වයසට එනකොට ඒගොල්ලන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනේ හුඟක් අඩු වෙනවා. අඩු වෙච්ච ගම එතන තමයි අර කඩවීම. ආර්ථව චක්‍රේ නතර වීමත් එක්ක. එතන තමයි කඩවීම. කඩීම. ඒගොල්ලන් එතනින් තමයි හුඟක් වෙලාවට ගැහැණු අයගේ වෙනස් වීම ඇති වෙන්නේ. එතකොට තමයි ඒගොල්ලන්ට එතනින් තමයි කොලෙස්ටරෝල් එන්නේ. දියවැඩියාව එන්නේ. ප්‍රෙෂර් එන්නේ. ඒ අවස්ථාවේදී ඒගොල්ලන්ට ඇත්තෙම වැඩියෙන් දකින්න පුළුවන් ඊට පස්සේ අවුරුදු 48 49 පැන්නට පස්සේ තමයි ගැහැණු කෙනෙකුට හෘද රෝග හැදෙන්න වැඩි බලපෑමක් එන්නේ. එතකොට අර ගැහැණු පිරිමි අර පරතරේ නැති වෙන්න පුළුවන්. හෘද රෝග සහ කැල්සියම් අතර සම්බන්ධය මොකක්ද? ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. හෘද රෝග හා කැල්සියම් අතර සම්බන්ධයක් කියලා එහෙම ස්ථිරවම කියන්න බෑ. නුකක් අය හිතන ඇති කැල්සියම් වැඩියෙන් ගත්තොත් හෘද රෝග හැදෙනවද කියලා. එහෙම කියන්න බෑ හසන්ත. ඒ කියන්නේ හැබැයි හුඟක් වෙලාවට මේ හෘද රෝග දැන් අර ගැටිත්ත අපේ මේ ගුරුතුමා ඇඳලා පෙන්නවා වගේ අර කොලෙස්ටරෝල් ගැටිත්ත අර නහරේ තියෙනකොට ඒ ගැටිත්තේ කැල්සියම් තැම්පත් වෙන්න පුළුවන්. ඒ කොහොම තැම්පත් වෙනවද? එහෙම නැත්නම් කැල්සියම් වැඩියෙන් ගන්නකොට තැම්පත් වෙනවද කියන එක අපි ස්ථිරවම තාම දන්නේ නැහැ. නමුත් හුඟක් වෙලාවට ওই කැල්සියම් කොරනරි ආටරිස් වල එහෙම නැත්නම් ওই කොලෙස්ටරෝල් ඩිපොසිට්ස් වල ඒවා තැම්පත් වෙනවා. තැම්පත් වෙච්චාම කැල්සියම් පේනවා, අර එක්ස්රේ එක පේනවා. ඉතින් ඒක එහෙම තියෙනවා. නමුත් කැල්සියම් වැඩියෙන් ගත්තා කියලා එහෙම මේ හෘද රෝග වැඩිවීමේ සම්භාවිතාවක් අපට කියන්න බෑ. නමුත් මේ මෑතකදී හොයාගෙන තියෙනවා වැඩියෙන් කැල්සියම් ගත්තොත් ඒ කැල්සියම් කොරනරි ආටරිස් වල කිරීට ධමනි වල තැම්පත් වෙන්න පුළුවන් කියලා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ එයාට වැඩියෙන් heart attack හැදෙනවා කියලා කියන්න බෑ. ඒකෙන් කියන්නේ ඒගොල්ලන් කැල්සියම් වැඩියෙන් තියෙනවා heart attack හැදෙන්නේ නැති වෙන්නත් පුළුවන්. කැල්සියම් විතරක් වෙන්න පුළුවන්. නමුත් කැල්සියම් විතරක් ගිහිල්ලා හේතු වෙන්නේ නැහැ කොරනරි ආටරියේ බිත්තියට. හැම වෙලේම කැල්සියම් බලන තව මොනවා හරි තියනවද කියලා. ඉතින් අර කොලෙස්ටරෝල් ඩිපොසිට් එකක් තියෙන තැනක තමයි ගිහිල්ලා මේ කැල්සියම් තැම්පත් වෙන්නේ. ඉතින් හුඟක් වෙලාවට දැන් අපි ස්කෑන් එකක් තියෙනවා. ඒ ස්කෑන් එකෙන් පුළුවන් අපිට හෘද වස්තුවේ කැල්සියම් කොච්චර තියෙනවද කියලා බලන්න. ඉතින් කැල්සියම් වැඩියෙන් තියෙනවා නම් heart එකේ නහරවල ඒ කියන්නේ ඒ පුජ්‍යලයට බ්ලොක්ස් තියෙන හැකියාව වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ බ්ලොක් එකක් තමයි කැල්සියම් තියෙන්නේ. නමුත් කැල්සියම් නිසා heart attack හැදෙනවා. කැල්සියම් නිසා නහර හීන් වෙනවා කියලා ස්ථිර වශයෙන්ම අපිට එහෙම තාම කියන්න බෑ. ඔබ ආහාර සහ ව්‍යායාම පිළිබඳව සඳහන් කළ මුල් වැඩසටහනේදී අපි ආහාර ඉතා වැදගත් සාධකයක්නේ. කන්නේ කුමක්ද වන්නේ එයයි කියන කතාව තියෙනවා. අපි කන දේවල් අපි ගන්න ආහාර අපේ සෞඛ්‍ය පද්ධතිය තීන්දුව කරනවායි කියන එක ප්‍රධාන සාධකයක්. ව්‍යායාම පිළිබඳව සඳහන් කළා. සමහර ආහාර වර්ග සුලභව අනුභව කිරීම හෘදයාබාධ වලට හේතු වෙනවද? ඉතින් මධ්‍යනයක් තියෙනවද විශේෂයෙන්? ඔව් අනිවාර්යයෙන්ම තියෙනවා. ඇත්තම ඔබතුමා කියවා වගේ අර දැන් ඔබ කුමන පුජ්‍යලයේද වෙන්නේ කියන එක ආහාර ගන්න විදිහ අනුව වෙන්න පුළුවන්. අපි මොනවද කන්නේ, මොනවද කෑමට ගන්නේ තාම වැදගත්. ඉතින් ඒ අනුව තමුන්ගේ ජීවිතය වෙනස් වෙන්න පුළුවන්. තමුන්ගේ හැඩය, තමුන්ගේ පෙනුම වයස යනවද නැද්ද, කොච්චර ඉක්මනින් වයස යනවද, තමුන්ගේ ක්‍රියාකාරීත්වය, හිතන මතන විදිය, ඒවා හැම එකකම අපි ආහාරත් එක්ක සම්බන්ධයි අසන්ත. ඉතින් ඒ ආහාර කොහොමද ගන්නෙ, මොන ආහාරද කියන එක ඉතාම වැදගත්. මෙහිදී වැදගත්ම දෙයක් කියන්න ඕන මට අපි කන සුගර්, සීනි. ඒක ඉතාම වැදගත් හෘද රෝග වලට. ඒ කියන්නේ ගන්න සීනි අපි හිතන්නේ අපිට හරි මිහිරි සීනි කනකොට අපි ඒක ඇඩික්ට් වෙනවා. අපි ඒකට ඇල්මක් දක්වනවා. ඒක හුඟක් අයට ඒක මිනිසට තියෙන මං හිතන්නේ ලොකුම ප්‍රශ්නේ තමයි ඒක දැනට. ඉතින් ඒ සීනි වල තියෙන ආසාව. ඉතින් ඒ සීනි ඇත්තෙන්ම අපි ඇතුළට ගත්තාම අපි හිතනවා මේ සීනි කටට දිවට මිහිරියට දැනුණට ඒක ඇතුළට ගියාට පස්සේ එයා හොඳ දෙයක් නෙමෙයි කරන්නේ. ඉතින් ඒකෙන් වෙන්නේ අර ශරීරයේ තියෙන එන්ඩෝතීලියල් අර කිරිට ධමනියේ සෛලය ඩැමේජ් කරනවා. ඩැමේජ් කරපු ගමන්ම එතන කොලෙස්ටරෝල් ඩිපොසිට් එකක් එනවා. ඉතින් සීනි වලින් දියවැඩියාව විතරක් නෙමෙයි වෙන්නේ. ඒකත් වෙනවා. ඉතින් ඒක එකක්.
ඉතින් අනිත් එක තමයි oily food. ඔය තෙල් වර්ග. තෙල් වර්ග. සමහරක් සැචුරේටඩ්. ඒ කියන්නේ සම්තෘප්ත මේදය ආහාර තියෙන ආහාර. ඒ කියන්නේ සත්ව මේදය. ඒ කියන්නේ ඒ වාගේ විශේෂම සත්වයන්ගෙන් ගන්න මේදය. ඒ කියන්නේ මස් වලින් එන මේදය. හුඟක් වෙලාවට අපට අහිතකරයි. ඉතින් මේ මේදය වැඩියෙන් ගත්තොත් අපේ liver එකෙන් මේ මේදය liver එකට ගිහිල්ලා liver එකෙන් වැඩියෙන් හදනවා කොලෙස්ටරෝල්. ඉතින් ඒක හුඟක් වෙලාවට ඒක බලපානවා. ඉතින් ඒක ඔය දෙක තමයි ඇත්තෙම හුඟක් වෙලාවට සීනි සහ වැඩියෙන් ගන්න මේදය. ඊටාම වැදගත් කොලෙස්ටරෝල් heart attack වලට මේදය තැම්පත් වීමට. එහෙම නැත්නම් කොලෙස්ටරෝල් වැඩි වෙලා මේදය තැම්පත් වීම. ඉතින් ඊට අමතරව හුඟක් වෙලාවට අර කිව්වාගේ දුම්බීම. ඒතකොට ඇල්කොහොල් වැඩියෙන් පානය කිරීම. ඉතින් ඒවත් හුඟක් වෙලාවට වැදගත් වෙනවා කෑම ගන්නකොට. ඉතින් ওই ටික තමයි ඇත්තෙම කෑම වල විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මේදය සහ කොලෙස්ටරෝල් අධික ආහාර අනිත් එක. කොලෙස්ටරෝල් අධික ආහාර ඇවිල්ලා හුඟක් වෙලාවට සත්ව ආහාර. සත්ව ආහාර කොලෙස්ටරෝල් අධික ආහාර ගත්තොත් වැඩිවීමක් වෙන්න පුළුවන් ශරීරයේ කොලෙස්ටරෝල්. රතු මස් වර්ගවල සම්බන්ධයක් තියෙනවද? මස් වර්ගවල සම්බන්ධයෙන් පීකුදු එහෙම නැත්නම් රතු මස් වර්ග හුඟක් වෙලාවට ඒ වගේ කොලෙස්ටරෝල් තැම්පත් වීමක් තියෙනවා. ඒ වගේම ෆැට් එකක් තියෙනවා. අර සැචුරේටඩ් එහෙම නැත්නම් සම්තෘප්ත මේදය වැඩි ඒ වගේ. ඒ වගේම කොලෙස්ටරෝල් හැදෙන්න පුළුවන්. ඊට අමතරව කොලෙස්ටරෝල්මත් තියෙනවා. අපි සත්ව ආහාර ගන්නකොට. ඉතින් ඒකෙන් වැඩිවීමක් වෙන්න පුළුවන් ශරීරයේ කොලෙස්ටරෝල්. හුඟක් වෙලාවට අසන්ත දැන් ඔය එහෙම ගත්තා කියලාම කොලෙස්ටරෝල් වැඩි වෙන්නේත් නෑ ඇඟේ. මොකද බොඩි එක ඇත්තෙන්ම ශරීරය පාලනය කරනවා. මම කියවර මදර් නේචර් කියලා. ඔය හැම එකටම බලගතුයි මදර් නේචර් කියන එක. ශරීරයේත් මේ මදර් නේචර් කියන එක තියෙනවා. දැන් පරිසරයේ මදර් නේචර් තියෙන ස්වභාව ධර්මයේ ඒ වගේ තමයි ශරීරයේත් මදර් නේචර් කියන එක තියෙනවා. ඒ මදර් නේචර් එකෙන් කරන්නේ ස්වභාව ධර්මයෙන්ම ඒක හැදිලා තියෙනවා ඒවා වළක්වන්න. නමුත් කොලෙස්ටරෝල් අපි කාපු විදිහටම වැඩි වෙන්නේ නැහැ. ශරීරයෙන් ඒවා අයින් කරනවා. වෙන ක්‍රමයක් තියෙනවා වැඩි කළා ඒක බැලන්ස් කරනවා. ඉතින් ඒකත් වෙනවා. හුඟක් වෙලාවට එහෙම කෑම දැන් ඒකනේ හුඟක් කෑ කියන්නේ මම මස් කනවා, මම බිත්තර කනවා. නමුත් මගේ කොලෙස්ටරෝල් නෝමල් කියලා. ඉතින් ඒ මදර් නේචර් ඒ අර ක්‍රියාකාරීත්වය කොලෙස්ටරෝල් අඩු කරන එක සමහරක් අයගේ ඒ ක්‍රියාවලිය නැති වැය වෙන්න පුළුවන්. ඒක ජාන වලින් ආපු නිසා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ වයසට යනකොට ඒ ක්‍රියාවලිය වෙන්නත් පුළුවන්. ඒ එනකොට කොලෙස්ටරෝල් වැඩි වෙනවා ඒගොල්ලන්ගේ. ඉතින් ඒ විදිහට තමයි හුඟක් වෙලාවට කෑම වලින් කොලෙස්ටරෝල් වැඩි වෙන්නේ. නමුත් කෑම කාපු විදිහටම කොලෙස්ටරෝල් වැඩි වෙන්නේත් නැහැ. හැම එක්කිනාගේම වැඩි වෙන්නේත් නැහැ. ඉතින් ඒකෙන් කියන්නේ ඕන කෙනෙකුට කොලෙස්ටරෝල් තියෙන ආහාර කන්න කියලා කියන්නේත් නැහැ. නමුත් අපි දැනගෙන ඉන්න ඕනේ අපිට ඒක අහිතකර විදිහට බලපානවා. ඉතින් ඒක බලපෑම හුඟක් වෙලාවට heart attack වලට හේතු වෙනවා. ඉතින් හුඟක් වෙලාවට ඔය sugar තමයි වැදගත්ම දේ. පැණි රස ඒ කියන්නේ කෘත්‍රිම sugar. ඒ කියන්නේ පළතුරු වලින් එනවට වැඩිය කෘත්‍රිම sugar කන එක ඊටාම හොඳ නැහැ. දිය වැඩියවත් හැදෙනවා, තරබාරුකමත් ඇති වෙනවා. ඒත් එක්කම අර සායිල වලට ගිහිල්ලා බලපාල හෘද වස්තුවේ කොලෙස්ටරෝල් තැම්පත් වෙන්න පුළුවන්. කොලෙස්ටරෝල් නෝමල් තිබුණත්. ඒක ඊටාම වැදගත්. එක්සර්සයිස් උත් ඊටාම වැදගත්. ඒකනුත් ඇත්තෙම පුජ්‍යලයක් සම්පූර්ණ වෙනස් කරන්න පුළුවන්. අර කෑම වගේම තමයි. එක්සර්සයිස් ඊටාම අවශ්‍යයි ශරීරයට. ඉතින් එහිදී ඇත්තෙම හුඟක් වෙලාවට කරන එක්සර්සයිස් තමයි අර කාඩියෝවැස්කුලර් එක්සර්සයිස් කියන. කාඩියෝවැස්කුලර් එක්සර්සයිස් කියන්නේ හෘද ස්පන්දනය ටිකක් වැඩි වෙන්න ඕනේ. ටිකක් දාඩිය දාන්න ඕනේ. ඉක්මනට බ්‍රීත් කරන හැකියාවක් තියෙන්න ඕනේ. ඒව තමයි අර මාංශ පේශි හදා ගන්න වේට්ස් එහෙම නැත්නම් අර මස්කියුලර් ප්‍රමාණය වැඩි කරගන්න ඒවට වැඩිය අර කාඩියෝවැස්කුලර්. ඒ කියන්නේ හුඟක් වෙලාවට ජොගින්, රනින්, එහෙම නැත්නම් ට්‍රෙඩ්මිල් එකකින් දුවන එක. එහෙම නැත්නම් අර ස්කිපින්, එහෙම නැත්නම් සයිකලයක් පදින එක. එහෙම නැත්නම් හුඟක් වෙලාවට ස්විමින් කරන එක. ඒ වගේ යම්කිසි අර ඇඟ මහන්සි වෙලා ක්‍රියාකාරකමක් මොන හරි කරන එක. එහෙම නැත්නම් අපට ඒවම ඕනේ නැහැ. කුඹුරකට බහලා කුඹුරු කොටන්න පුළුවන්. කුඹුරු වැඩ කරන්න පුළුවන්. ගාඩන් එක සුද්ධ කරන්න පුළුවන්. කාර් එකක් හොදන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ක්‍රියාකාරී දෙයක් යම්කිසි දෙයක් රෙගියුලර්ලි කරන්න ඕනේ. දිනපතා කරන්න ඕනේ ඒක. අඩු ගානේ විනාඩි 20ක් 25ක්වත් කරන්න ඕනේ දිනපතාම. ඉතින් එහෙම කරන එක ඊටාම වැදගත් ශරීරයට විශේෂයෙන්ම heart එකට. ඒකෙන් ප්‍රෙෂර් එක හැදෙන එක අඩු වෙනවා, කොලෙස්ටරෝල් අඩු වෙනවා. ඒත් එක්කම අර
රුධිර නාලවල තියෙන අර අපි කියපු එන්ඩෝතීලියල් සෛලවල තියෙන ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඒවා පරණ වෙන්නේ නැහැ. ඒවා ඩැමේජ් වෙන්නේ නැහැ එක්සර්සයිස් කරන අයගේ. අර නයිට්‍රික් ඔක්සයිඩ් කියන කෙමිකල් එක රසායනික ද්‍රව්‍ය ඒ වගේ හැදෙනවා ඉක්මනට. ඒක ඇඟේ දිගටම තියෙන්න පුළුවන් නම් නයිට්‍රික් ඔක්සයිඩ් සන්ත අපි උපදිනකොට 100%ක් තියෙනවා. නයිට්‍රික් ඔක්සයිඩ්. අවුරුදු 60ක් විතර එනකොට අපිට තියෙන්නේ 20%ක් 30ක් විතර. ඒ වගේ අඩු වෙලා ගිහිල්ලා. ඒ අඩු වෙනවත් එක්කම තමයි අර අපට කොලෙස්ටරෝල් බැඳෙන්නේ කොලෙස්ටරෝල් තැන්පත් වෙන්නේ. ඉතින් අපි ඕක 100%ක්ම තියාගන්න තමයි දැන් විද්‍යාඥයෝ හදන්නේ. 100%ක් අවුරුදු 60 දී තියාගන්න පුළුවන් නම් අපේ නහර ටිකත් හොඳයි, හાર્ට් එකත් හොඳයි, වයස ගිහිල්ලත් නැහැ. වයස යන්නෙත් නැතු වෙන්න පුළුවන්. ඉතින් ඒවා දිගටම තියාගන්න පුළුවන්. ඉතින් ඒක තමයි දැන් විද්‍යාඥයෝ හොයලා බලන්නේ දැන් අපි කොහොමද මේ නයිට්‍රික් ඔක්සයිඩ් අර එන්ඩෝතීලියල් සෛල එකකින් දිගටම තියාගන්නේ කියන එක. සමහරක් අය ඕක ටැබ්ලට් විදිහට දැන් ගන්නවා. ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි කෑම බලපාන්නේ අසන්ත මේ හෘද රෝගයකින් වළකින්න. හොඳයි. මම දන්න කෙනෙක් හිටියා විශේෂයෙන් වෛද්‍යතුමනි දැන් එයා නැහැ. හොඳට කනවා. ඒ කියන්නේ ඔය තෙල් කෑමද අරවා මෙව්වා කනවා. ඒ කන අතරේ මෙයා දැනගත්තා මෙයාට සීනි වැඩි, දිය වැඩි තත්ත්වේ තියෙනවා, කොලෙස්ටරෝල් වැඩි. ඉතින් ඒ අවදානමකුත් තියෙනවා. හොඳට කාලා පෙති දෙක තුනක් බොනවා. එයාට හිතෙන ගාන බොනවා පෙති. ඒ කියන්නේ වෛද්‍යතුමා නිර්දේශ කරලා තියෙනවා යම් ගානක්. එයා කාපු ප්‍රමාණයට අනුපාතයට පෙතිත් බොනවා. බීලා ඉතින් එයා දැන් නෑ. මේ ඖෂධ අපිට හිතු හැටියට ගන්න පුළුවන්ද? සමහර ඖෂධ වර්ග මේ සමහරට ප්‍රසිද්ධියේ කතා නොකරන කාරණාවක්. මේ ඖෂධහල් වල ඉන්න අය දන්නවා, ෆාමසි වල අය දන්නවා, හිමිකරුවෝ වැඩ කරන අය දන්නවා. සමහරට වෛද්‍ය නිර්දේශ නැතුව සමහර ඖෂධ ඉල්ලාගෙන එන තරුණ ළමයි මා දැකලා තියෙනවා. ඒ ඖෂධ පාවිච්චි කරන්නේ මොකටද කියලත් අපි හොයාගෙන තියෙනවා, අපි දන්නවා. සමහර පෞද්ගලික ජීවිතයේ යම් උත්තේජන කටයුතු සඳහා ලබා ගන්න ඖෂධ ශරීරයට බලපාලා තියෙන හැටි බරපතල ලෙස මේක වයස් ભેදයක් නැතුව මේ සමාජයේ තියෙන ප්‍රශ්නයක්. යම් දුබලතා වළක්වා ගැනීමට කියලා සමහර මිත්‍යාවන් වෙන්න පුළුවන්. ඒ සඳහා පාවිච්චි කරලා තියෙන කටවචනෙට තමන් අහපු සමහර ඖෂධ පාවිච්චි කරලා බරපතල තත්ත්වයන්ට පත්වෙච්ච අය ඉන්නවා. හෘදයාබාධ සඳහා ඒ ඖෂධ බලපාන හැටි ගැනත් යම් පැහැදිලි කරගන්නත් කරොත් වටිනවා. ඔව් ඇත්තම හෘදයාබාධ වලට ගන්න හෘද රෝග වලට ගන්න ඖෂධ මම කිසිම කෙනෙකුට කියන්නේ නැහැ වෛද්‍යවරයෙක්ගේ නිර්දේශයක් නැතුව ගන්න කියලා. මොකද ඒ වගේ අතුරු ආබාධ තියෙනවා. ලොකු ප්‍රශ්න එන්න පුළුවන්. ඒක නිසා හෘදයාබාධ විතරක් නෙමෙයි ඕනම ඖෂධයක් ඇත්තෙම වෛද්‍යවරයෙක් විසින් නිර්දේශ කළ යුතුමයි. නැතුව ඒක පිටින් ගිහිල්ලා ගන්න එක එච්චර සුදුසු නැහැ. ඒකෙන් ගාක් කියන්නේ භයානක ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ඉතින් හෘද රෝගවලදී එන ඖෂධ මම හැම වෙලේම කියන එකක් තමයි වෛද්‍යවරයාගේ නිර්දේශය අනුව ගන්න. කවදාකවත් නිකන් ෆාමසියට ගිහලා මට ඇස්පිරින් එකක් දෙන්න, මට කොලෙස්ටරෝල් ටැබ්ලට් එකක් දෙන්න කියලා තමුන් තීරණය කරන්න හොඳ නැහැ. ඒක වෛද්‍යවරයාට දෙන්න ඕන තීරණය කරන්න. මොකද ඒකෙන් ලෙඩේ තියෙන ලෙඩේ වැඩි වෙන්නත් පුළුවන්, අලුතෙන් ලෙඩ එන්නත් පුළුවන්. ඉතින් ඒක එකක්. අනිත් එක හුඟක් වෙලාට ඔබතුමා කිව්වා වගේ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න ඒ වාගේවා ඇති වෙන්න පුළුවන් හෘද රෝග වලට ගන්න ඖෂධ වලින්. ඉතින් හුඟක් වෙලාවට ඒක ඒ වගේ ප්‍රශ්නයක් ඇති වුණා කියලා ඒක තමුන් තීරණය කරන්න හොඳ නැහැ. ඒක වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒක පුළුවන් ඒකට පිළියමක් යොදා ගන්න. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා නම් ඒකට අපිට පුළුවන් වෙන බෙහෙතක් දෙන්න. එහෙම නැත්නම් ගන්න ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඇත්තෙම ඒ විදිහට සකස් කරගන්න පුළුවන් ওই ඖෂධ හෘද රෝග වලට ගන්න වගේ. ඒ ඖෂධ හෘද රෝග වලට බලපාන්නත් පුළුවන් නේද? රුධිර පීඩනය වැඩි වෙලා ඔව් ඒ සමහරක් ඖෂධ තියෙනවා මේ දැන් ඔය සමගි පෞද්ගලික ජීවිතේ යම් කිසි දේවල් උත්තේජක ඒවා වැඩි කරගන්න ඒවා ආසාවන් හරි එහෙම හිතනවා. එහෙම හිතලා ඒවා ගන්න ඒවා තියෙනවා. සමහරක් ඒ වගේ වැඩි වෙන්නත් පුළුවන්. නමුත් ඒ ගන්න ඒවා හුඟක් වෙලාවට හෘදයාබාධයක් තියෙන කෙනෙක් නම් හෘදය ප්‍රශ්නයේ බ්ලොක්ස් තියෙන කෙනෙක් නම් හෘද සම්බන්ධ බෙහෙත් ගන්න කෙනෙක් නම් ඒ ඖෂධ ගත්තොත් එහෙම ඒක සම්පූර්ණයෙන් මරණය පවා ගෙනත් දෙන්න පුළුවන්. ඒක අපි දන්නවා ඇත්තම පත්තරවල දකිනවා අපි දිනදා ජීවිතේ දකිනවා මරණය ඇති වෙච්ච අය ඉන්නවා. මිය ගිහිල්ලා තියෙනවා. මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් කවමදාකවත් ඒ වාගේ දේවල් හෘද රෝග වලට ගන්න ඖෂධ ගන්න අය ඒ වගේ දේවල් ගන්නවා නම් වෛද්‍යවරයෙක්ගෙන් අනුමැතියක් නැතුව කිසිම දවසක තමුන්ගේ හිතූ මනාපෙට ගත යුතු නැත. මධ්‍යසාරවල බලපෑම මොකක්ද හෘදයාබාධ සඳහා වෛද්‍යතුමනි?
ඔව් මද්දිසාර ඇත්තෙන්ම අසන්ත දැන් මට කියනවනම් මද්දිසාර තමයි මම දැනට අත්තදා දැකලා තියෙන පාන වලින් ගත්තාම අමුතුම පානේ මද්දිසාරය. මම හිතන්නේ මිනිසා ඇති වෙච්ච කාලේ ඉඳලා මේ මද්දිසාරය කියන එක අපි නම් වලින් වෙනස් නම් වලින් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒක හුඟක් අය හිතනවා ඇත්තෙන්ම මේක ගත යුතුමයි කියලා හෘද රෝග වලට. සමහරක් අය හිතනවා මේක හෘද රෝග වලට ඊටාම් සුදුසු දෙයක් කියලා. සමහර වෙලාවට පොඩ්ඩක් ගත්තට කමක් නැහැ හොඳයි කියනවා. ඔව් ඒක තමයි මම පොඩි බ්‍රෑන්ඩි එකක් ගන්නවා. මම පොඩි ෂොට් එකක් දාන හැන්දෑවට. ඉතින් මට ඒක හුඟක් හොඳයි කියලා කියනවා. ඉතින් මම කියන්නේ මද්යසාරය කියන එක මනුස්සයාගේ ශරීරයට අහිත කරයි. ඒක හાર્ට් එකට නෙමෙයි. හાર્ට් එක අපි පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. මද්යසාරය ගත්ත කෙනෙක් හිත විකල් වෙනවනේ, හිත වෙනස් වෙනවා. තමුන් ගන්න තීරණ වෙනස් වෙනවා. එතකොට තමුන්ගේ ශරීරයට ඒක බලපානවා. ඒක අහිතකර විදිහට බලපානවා, අනිවාර්යයෙන්ම බලපානවා. ඉතින් ඒක සෞඛ්‍යයට සම්බන්ධයක් නැහැ. නමුත් එක රටවල් වල ඔය ප්‍රංශේ වගේ යුරෝපීය රටවල් වල හුඟක් වෙලාවට ඔය වයින් පැරඩොක්ස් කියලා එකක් හොයාගෙන, කියන්නේ වයින් බොන අයගේ මේ වයින් බොන රටවල් වල අයට heart attack හැදෙන්නේ නැහැ කියලා කතාවක් ගියා. ඉතින් ඒක ඇත්තෙම හුඟක් වෙලාවට ඒක ස්ථිර ඒ නිගමනයකට විද්‍යාත්මක පැත්තෙන් ඒගොල්ලන් පරීක්ෂණ පෙන්නුවා. සමහරට පෙන්නුවේ ඒගොල්ලන්ගේ වයින් ටික විකුණ ගන්න වෙන්න පුළුවන්. වයින් ටික විකුණ ගන්න වෙන්න පුළුවන්. නමුත් ඒ විද්‍යාත්මක පරීක්ෂණ වුණත් ඒ වගේ අර කරලා තියෙන විදිහ බලපුවාම ඒවා නිකන් අර ඒ පරීක්ෂණ ඒ කියන්නේ සයන්ටිෆික් විදිහට කරාට ඒ වගේ ස්ථිර නිගමන වලට එන්න බැරි පරීක්ෂණ තමයි කරලා තියෙන්නේ. ඉතින් ඒක ඒවා නිකන් ඔබ්සර්වේෂන්. ඒවා නිකන් අර දැකලා බලපුවා විතරයි. එහෙම නැත්නම් ඒක වෛද්‍යතුමනේ මම අහලා තියෙන විදිහට වයින් වල නෙවෙයි මේ ඇල්කොහොල් පිළිබඳ කතාවක් නෙමෙයි. එතන තියෙන්නේ මේ මිදි පොත්තේ. මිදි ගෙඩිය හරි ගුණවත් පළතුරක්නේ. මිදි වලින් වයින් හදන්නේ. මිදි පොත්තේ තියෙන විශේෂ ගුණාංග සමහර විට අපිට හදවතට හෘද වස්තුවේ නිරෝගී බවට බලපානවා ඇති. නමුත් ඒක ඇල්කොහොල් එක්ක කතා වෙලා තමයි. ඒක තමයි මම කියන්න හදන්නේ අසන්ත. දැන් ඒකේ ගුණයක් තියෙනවා කියලා ඇල්කොහොල් ගත්තට හරියන්නේ නැහැ. මොකද ඇල්කොහොල් දැන් මිදි කන එක හොඳයි. මිදි වල තියෙනවා මිදි පොත්තේ අර රෙඩ් වයින් වලත් තියෙනවා. රෙඩ් ඒ අර රෙඩ් රතු පාට එක ඇවිල්ලා තියෙන්නේ ඇන්ටි ඔක්සිඩන්ට් එකක් තියෙනවා. ඒ ඇන්ටි ඔක්සිඩන්ට් එකෙන් ඇත්තෙන්ම අර කොලෙස්ටරෝල් තැම්පත් වීම අඩු වෙනවා. ඒ කොලෙස්ටරෝල් තැම්පත් වීම අඩු වෙනවා. ඒක හොඳයි. ඒකට ඉතින් මිදි ගෙඩි ටිකක් ආපුවම ඇතිනේ. ඔකට ඇල්කොහොල් දැන් ඇල්කොහොල් බොන්නේ නැති එක්කෙනෙක් දැන් ඕක වළක්වා ගන්න හાર્ට් රෝග වළක්වා ගන්න ඇල්කොහොල් බීලා හරියන්නේ නැහැ නේ. ඉතින් ඊට වැඩිය ලේසි ක්‍රම හොඳ ක්‍රම තියෙනවා. ඉතින් මම කියන්න හදන්නේ ඇල්කොහොල් බොන එක්කෙනෙක් ඉන්නවා නම් එයාට නතර කරන්න බෑ නේද ඇල්කොහොල් බොන ප්‍රමාණය හුඟක් අඩු කරන්න. ඒක හුඟක් අඩු කරපුවාම ඒක හાર્ට් එකට එච්චර බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් ඇල්කොහොල් බොන්නේ නැති එක්කෙනෙක් ඉන්නවා නම් එයාට හිතෙනවා නම් මම ඇල්කොහොල් පොඩ්ඩක් බීලා වයින් වලට පුරුදු වෙලා හાર્ට් ඇටැක් වළක්වා ගන්න ඕනේ කියලා එයා ඒක වැරදි. ඒක කරන්න හොඳ නැහැ. මොකද ඒකෙන් හાર્ට් එකට මතුවේ හાર્ට් එකේ රෝග හැදෙන්න ඉස්සර එයාට වෙන ප්‍රශ්න එන්න පුළුවන්. සිරෝසිස් එන්න පුළුවන්. එහෙම නැත්නම් මානසික තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. එයාගේ මනස ඒ කියන්නේ වෙරිමත් වෙලා ඉන්න අවස්ථාවකදී තමුන්ගේ හැසිරීමේ වෙනස් වීම නිසා ඩ්‍රයිවිං කරනකොට වෙනස් වෙන්න පුළුවන්. තමුන්ට හරියට ඩ්‍රයිව් කරන්න බැරි වෙන්න පුළුවන්. ගෙදර පරිසරයේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ අනිත් අයත් එක්ක තියෙන සම්බන්ධතාව වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ මානසිකව සමුන් කියන්නේ වෙනස් වෙන්න පුළුවන් ඇල්කොහොල් ගන්නකොට. ඉතින් ඒ වගේ බලපෑම තමයි හුඟක් වෙලාවට වෙන්නේ ඇල්කොහොල් වලින්. නමුත් හાર્ට් එකට එන පැත්ත ගැන හුඟක් අය හිතන්න හොඳ නැහැ. මොකද ඒකෙන් එන පැත්ත එචා මේ සාර්ථක එකකුත් නෙමෙයි, ඉතා බලගතු එකකුත් නෙමෙයි. ඇල්කොහොලින් වලට ඇල්කොහොලින් වලින් වෙන හાર્ට් එකේ පැත්ත. නමුත් තව එකක් කියන්න ඕනේ. ඇල්කොහොල් ගත්ත පුජ්‍යලයක් ඒ වෙලාවට සමහරක් වෙලාවට ඇල්කොහොල් ගත්ත ගමන්ම හෘද වස්තුවේ සංකෝචනය අඩු වෙන්න පුළුවන්. ඒක තියෙනවා හුඟක් අයට. දැන් වීක් හાર્ට් එකක් තියෙන එක්කෙනෙක් ඇල්කොහොල් ගත්තොත් එහෙම රෙඩ් වයින් එකක් වුණත් ඒ පුජ්‍යලයාගේ හෘද ස්පන්දනය අඩු වෙලා ඒ අර හෘද ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඒකෙන් හાર્ට් ෆේලියර් එකක් එන්න පුළුවන් ඇල්කොහොල් නිසා. නමුත් ඒකෙන්නේ ඒකේ රෙඩ් වයින් හරි වයිට් වයින් හරි හොඳ ඇල්කොහොල් එකක් හරි කුඩා ප්‍රමාණයක් හරි ලොකු ප්‍රමාණයක් හරි ගත්තොත් ඒ වාගේ කෙනෙකුට ඊටාම දරුණු විදිහට බලපාන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ හෘද රෝග තියෙන අයට මේ ඇල්කොහොල් පස්සේ ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒක වළක්වා ගන්න. ඉතින් ඊට වැඩිය හොඳ ක්‍රම තියෙනවා. සීනි අඩු කරන්න, එක්සර්සයිස් කරන්න, දුම් බොන එක නවත්තන්න. ඒවා හුඟක් බලගතුයි. ඒවා කරන්න. හොඳයි. හදවත සහ හදවත් රෝග ගැනයි
අද ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන එක පාඩමක් කොටස් දෙකක් හැටියට තිස්ස ජනනායක ගුරුතුමා ඔය යෝන් පරම්පරාව අලුත් පරම්පරාව නිතර මුණ ගැහෙන ආශ්‍රය කරන දරුවන්ට ශිල්ප ලබා දෙන ගුරුවරයෙක්නේ. දැන් මේ අලුත් පරම්පරාව චර්යාවන් ආහාර රටාව ඒ අයගේ සිරිත් විරිත් පුරුදු ගැන ඔබට අවබෝධයක් තියෙනවා. මේ සෞඛ්‍යමය ජීවිතයක් සඳහාද මේ අය ගමන් කරන්නේ. දැන් බලන්න මද්ද්‍රව්‍ය භාවිතය, මද්යසාර භාවිතය ඒ තරුණයෝ අතර තියෙන කොහොමද හොඳ අත්දැකීමක් තියෙනවා ජනනායක මහත්තයා නේද? ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. වසන්ත මහත්මයා දැන් ළමයි ගොඩාක් වෙලාවට අර ඉස්සර නම් අපි ළමයි ගැන හිතුවේ හරි ක්‍රියාශීලී ළමයිනේ. අර ගොඩාක් වෙලාවට සෙල්ලම් කරන පොඩි වෙලාවක් සෙල්ලම් කරන්න ඉල්ලන එහෙම ළමයි දැන් ඒ වගේ ළමයින්ට වඩා දැන් දකින්න ලැබෙන්නේ මේ ෆෝන් එකක් එක්ක ඒ කියන්නේ ඇඟේ ඇක්ටිවිටි එකක් නැහැ. අර මේ ඇඟිලි වල විතරයි ක්‍රියාකාරීත්වය තියෙන්නේ. වැඩි හරියක් ෆෝන් එකත් එක්ක ඉන්න බලන ළමයි තමයි දැන් ඉන්නේ ගොඩක් වෙලාවට. අර කුසීතයි. හැබැයි ඒකට සමහර දෙමව්පියොත් කැමතියි. මොකද මේ ළමයා එහෙම යයි වැටෙයි තුවාල කරගනි සෙල්ලම් කරන්න කියලා එහෙම ප්‍රශ්නයක් නැහැනේ. ඒක දුන්නම් ඔයා ඌ බමුණා වගේ ඔයේ ඉන්නවා ඒකත් එක්ක පැය ගණන්. ඉතින් එතකොට ඒ පැත්ත ක්‍රියාශීලීත්වය ගොඩක් අඩු වෙලා දින එකක්. දෙවෙනි එක තමයි උසස් පෙළ වගේ මට්ටමට එනකොට ළමයින්ගේ මේ අර විභාගවලට තියෙන මේ විභාග මානසිකත්වයේ හේතු කොටගෙන ඒ අයගේ මේ ක්‍රියාශීලීත්වය අඩු වෙලා ඒගොල්ලෝ අර පොතපතටම සීමා වෙච්ච ස්වභාවයකට පත් වෙලා තියෙනවා. ඊළඟට අනිත් එක තමයි මම දකිනවා දැන් අර ඉස්සර නම් අපි සමහර වෙලාවට මේ පොඩ්ඩක් දුර මේ පයින් යනවා කියන්නේ සමහර වෙලාවට අපි බස් එකකින් බැහැලා සමහරට ප්‍රධාන පාරේ ඉඳන් කිලෝමීටරයක් විතර ගෙදරට යනකම් පයින් යනවා. දැන් මේ ප්‍රධාන පාරෙන් බහිනකොට අපිට හරියට මේ හන්දියේ මේ ත්‍රිරෝද රථ තියෙනවා. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ බලෙන් හරි නග්ග ගන්නවා පයින් යන්න දෙන්නේ නැහැ. ඉතින් පයින් යන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඊළඟට අනිත් එක අපි උදේට පාන් ගේන්න ගියා. ඉස්සර දැන් පානුත් ගෙදෙට්ට එනවා. ඉතින් ඒ නිසා ඊට පස්සේ දරපැලිල්ලකුත් නැහැ, වතුර ඇදලා නැයමකුත් නැහැ. එතකොට අඩුම ගානේ දැන් ටීවී එක දාන්න ඉස්සර ගිහිල්ලා ලැබුවා දැන් එහෙම ඔබන්නෙත් නැහැ. ඒව ඉඳගත්ත දැන ඔබ ඉන්නවා. හරි මේ પરම්පරාව තුළම මේ හරි චලන සීමා වෙලා තියෙනවා. කියන්නේ වැඩි ක්‍රියාශීලී නැහැ. එක තැන ඉන්න එහෙම වාතාවරණයක් තමයි ගොඩනැගිලා තියෙන්නේ. අනිත් පැත්තෙන් ආහාර රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙලා ශනික ආහාර වලට ගිහිලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ළමයින් ගැවසෙන තැන්වල කැන්ටින් වල තියෙන ආහාර ගත්තොත් පිටි, සීනි, තෙලුයි. ඔය තුන තමයි තියෙන්නේ. ඒ තුනේ ඒ ආහාර වලට තමයි ළමයි කැමති. ඊළඟට අපි හිතමුකෝ දැන් ස්වභාවික පළතුරු වලින් හදපු යුෂ මොනවා හරි තියෙනවා නම් ඒවට ඒ තරම්ම මුනන්දුවක් නැහැ. අර පැණිවීම ඒ කියන්නේ ඒකේ වතුරයි අර ඩයි එකයි ඒ ටික තමයි තියෙන්නේ. ඒ විදිහට ළමයින්ගේ ආහාර පාන ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා මං හිතන්නේ ඒක නිසා ගොඩාක් වෙලාවට ස්ථූලතාවය කියන එකත් බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපි පොඩි කාලේ එහෙම නැහැ. අපි හරි ක්‍රියාශීලී ඒ කාලේ ගොඩාක් ක්‍රියාශීලී. ඒකින්දද මන් දන්නේ නැහැ ටිකක් මේ දැන් වෙනකම් මෙහෙම ඉන්නේ. මේ ඉන්න પરම්පරාව ඊළඟ වැඩිහිටි પરම්පරාව ආවට එනකොට ඊටාම ඉක්මනින් ඒ වගේ ඔය හෘද රෝග වගේ තත්ත්වවලට භාජනය වෙයිද කියලාත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා අධ්‍යාපනය හදාරනවා වගේම අනිත් පැත්තෙන් ටිකක් ක්‍රියාශීලී ළමෙක් බවට පත් වෙනවා නම් හොඳයි කියලා මම හිතනවා. ඔව් ඇත්තම දැන් ඔය තත්ත්වය තමයි දැන් අර මම පෙර කිව්වා වගේ ඇති වෙලා තියෙන්නේ. තාක්ෂණයේ වෙනස් වීම. දැන් ඔය තරුණ කට්ටිය ඉස්සරහට යනකොට දියවැඩියාව, අධික රුධිර පීඩනය. ඉතින් ඒ වගේවා වැඩි. තරුණ වයසේදීම එනවා. ඉතින් heart attack උත් අපි දකිනවා තරුණ වයසේම ඇති වෙනවා. දැන් ඕක තමයි ඔය පටන් ගන්න. ඔබතුමා හරි ලස්සනට ඒක කිව්වා. මේ දැන් ඕක තමයි ඔය හෘද රෝග වලට පටන් ගන්න මේක. කෑම බීම ක්‍රියාශීලීභාවය අඩු වීම. ඉතින් ඇත්තම ඕක වෙනස් කරගන්න එකම ක්‍රමයයි තියෙන්නේ. ඒක දෙමව්පියෝ. දෙමව්පියෝ තමයි ඒක වෙනස් කරන්න පුළුවන්. ඒගොල්ලන් තමයි ඒක කරන්න ඕන. දෙමව්පියෝ හරියට ළමයා ගැන
අවධානයෙන් ඉඳලා ළමයා වෙනස් කරලා ළමයා කන බොන විදිය ඒවා සේරම කරන්න පුළුවන් දෙමාපියන්ට විතරයි. ඒ gedara පරිසරයක වෙනස් කරගත්තා නම් ඒ ළමයා කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒක කරන්න ඕනේ නැත්නම් දෙමාපියෝගේ වගකීම තමයි ඒක. ඒ අතර යම් පිරිසක් ඉන්නවා ව්‍යායාම කරනවා සික්ස් පැක්ස් හදා ගන්න ඕන අපි යන්න ඕන මෙහෙම දුවන්න ඕන එහෙම කියලා. ඒක බෝ වෙනවනේ ළමයි අතර යාළුවෙක් කළොත් ඒ වැඩේ එහෙම බෝ එහෙම පිරිසකුත් ඉන්නවා. ඒක දැනුමක් තියෙනවා. නැතුව නෙමෙයි දැන් මේ වැඩසටහන් බලනවා අන්තර්ජාලයට යනවා ලෝකේ වෙන දේවල් දන්නවා මේ උගන්වන්නත් දන්නවා සමහරට මේවයි කියලා වැඩේ කරන්නේ නැති ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් යම් පිරිසක් තමයි ඔය தත්ත්වයට මුණ දීලා තියෙන්නේ. අපි අර ගොඩාක් එක්සර්සයිසස් කරන්න කියලා අර අපිට ස්වභාවිකව ලැබුණු එක්සර්සයිසස් ටික පයින් යන එක වතුර ඇදලා නාන එක ඒ ටික නැති වුණාට පස්සේ අපි බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරලා එක්සර්සයිසස් කරන්න ගන්නවනේ මැෂින්. ඒ මැෂින් ගත්ත මුල් දවස්වල නම් සෑහෙන්න මේ වැඩේ කරගෙන යනවා. දැන් ඉතින් ඒ වගේ රෙදි වනන එක තමයි ටික දවසක් යනකොට වෙන්නේ. හරි ප්‍රයෝජනවත්. වායෙම වනන්නේ ඒක. මේකයි දැන් මේ එක්සර්සයිස් කරනකොට කරන අයට මම කියන්නේ දැන් තරුණයට විශේෂයෙන්ම දැන් මම එක්සර්සයිස් කරනවා. මම සුමානයකට දවස් 6ක් කරනවා. ඉතින් ඒක හුඟක් අය කියනවා දැන් මම ඔච්චර කාර්යබහුල වෙලා වැඩ කරනවා. ඒ තියද්දිත් මම උදේ 5ට තමයි හැරින්නේ. ඉතින් ඔය දැන් තියෙනවා 5am club කියලා එකක්. ලෝකේක හඳුන්ලා දීලා තියෙනවා රොබින් ශර්මා කියලා ෆිලොසොෆර් කෙනෙක්. එයා කියනවා 5ට නැගිටින්න. 5ට නැගිට්ටොත් නැගිටලා ඔයාගේ දිනේ පටන් ගන්න. ඔයාගේ වැඩ ටික සේරම ඉවර කරගන්න පුළුවන් 2 වෙනකොට. හවස් 2 වෙනකොට. ඔයාගේ සල්ලි ටිකත් හම්බ කරගන්න පුළුවන්. ඔයාගේ බිස්නස් ටිකත් කරගන්න පුළුවන්. ඔයාගේ එක්සර්සයිස් ටිකත් කරගන්න පුළුවන්. ඔයාගේ නිරෝගී පුජ්‍යලකුත් වෙනවා. ඔයාගේ පවුලත් බලා ගන්න පුළුවන්. සේරම කරන්න පුළුවන්. හැබැයි 5ට නැගිටින්න ඕන. 5ට නැගිට්ටාම ඔයාට අවශ්‍ය දේවල් සේරම කරන්න පුළුවන්. ඔයාට පැයක් එක්සර්සයිස් කරන්න පුළුවන්. තමුන් ගැන හිතන්න පුළුවන්. බොහොම නිස්කලංකයි ඒ වෙලාවට. ඒවා හැම දෙයක්ම කරන්න පුළුවන් early morning. අනිත් එක අර ඉන්න සිතුවිලි දැන් ඔය කවියෝ ඔය ලොකු බිස්නස් කරන අය ඒ බිස්නස් ප්ලෑන් සේරම දාගන්නේ උදේ පාන්දර. එතකොට තමයි අලුත් සිතුවිලි අර එන්නේ. ඉතින් ඒක නිසා ඇත්තම ඒ වගේ හොඳ පුරුදු ඇති කරගන්න ඕනේ. ඉතින් මම කියන්නේ මේකයි. එක්සර්සයිස් කරන්න හරියට පළවෙනි මාසේ විතරයි බැරි. හරියට දවස් 30ක් අසන්ත කරොත් ඕක දිගටම ඊට පස්සේ ඕක හැබිට් එකක් වෙනවා. ඊට පස්සේ ඕක දැන් අපට වෙලා තියෙන්නේ දැන් මේක නවත්ත ගන්න බැරුව. හදවත සහ හදවත් රෝග ගැනයි ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කළේ. එකම පාඩමක් කොටස් දෙකක් හැටියට අපි සංවිධානය කළා. නමුත් තව කතා කරන්න බොහෝ කරුණු කාරණා තියෙන රුධිර පීඩනය ගැන ආදී වශයෙන් කරුණු කාරණා රැසක් තියෙනවා. ඉදිරි පාඩමකදී අපි නැවත කතා කරමු. මා ස්තුතිවන්ත වෙනවා කොළඹ ජාතික රෝහලේ හෘද රෝගාංශයේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහත්මයාට. එතුමා නාවික හමුදාවේ ස්වේච්ඡා පදනමින් කටයුතු කරන රිය අඩ්මිරාල්වරයෙක්. ඒකත් මතක් කරන්න ඕනේ. ඒ වගේම අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජන්නාය ගුරුතුමාටත් අපේ ස්තුතිය පුද කරනවා. නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලේ මුණ ගැහෙමු. ආයිබෝවන්.